තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි මේ එකතු වී සිටින්නේ අපේ සුපුරුදු ධම්සභාවට ධර්ම සාකච්ඡාව සඳහා. අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ 19 වෙනිදා සිකුරාදා දිනයක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන්. ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට අපි මේ ධර්ම සාකච්ඡාවට එකතු වන්නේ. අන්තර්ජාලයේ ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අද ධම්සභාවට එකතු වී සිටිනවා. හැමදෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ නිවෙන සැනසෙන මඟ තමන් වහන්සේ අවබෝධ කරගෙන නිවිල සැනසීලා ලෝක සත්වයාටත් නිවීම සැනසීම පිණිස දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨයේ තුන් ආරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් ධම්ම හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම. අපි මේ නිවන් මාගේ කුසලතා පද්ධති 3ක් තිබෙනවා. එයින් ප්‍රඥා ශික්ෂාව වර්ධනය කර ගැනීම සඳහා මෙවැනි ධර්ම සාකච්ඡා මාලාවක් පවත්වාගෙන යනු ලබනවා. මෙය පඤ්ඤා භාවනා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා යනුවෙන් මේ කුසලතා පද්ධති 3 වර්ධනය කිරීම අපේ ධහමේ විනයේ සඳහන් වෙනවා. ඒ අනුව අප මේ සූත්‍ර පදනම් කරගෙන කරනු ලබන මේ ධර්ම සාකච්ඡා මාලාව අපි හැම දෙනාගේම ධර්ම අවබෝධයේ පිණිස ප්‍රඥා වර්ධනයේ පිණිස උපකාරී වන ක්‍රියාකාරකමක්. ඒක නිසා මේ අපි හඳුන්වන්නේ පඤ්ඤා භාවනා කියලා. අර අනිත් භාවනා දෙක, සීල භාවනා, සමාධි භාවනා දෙකට අදාළ දැනුම අවබෝධය තමයි පඤ්ඤා භාවනාවෙන් අපි වර්ධනය කරගන්නේ. එතකොට අපි නිවීම සැනසීම තියෙන්නේ අර සමාධි භාවනාවේ විපස්සනා සමාධිය තුල තමයි. මේ හිතේ පිරිසිදු බව, නිවීම සැනසීම ඇතිවන්නේ. ඒ සඳහා එක් පැත්තකින් සීල භාවනාව, ආචාර ධර්මීය අංශය ඉහළ මට්ටමකට රැගෙන ඒම විශාල දායකත්වයක් සපයනවා. ඊළඟට එහෙම එන කෙනාට තමයි සමාධිය ආරම්භ කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි මුලින් ආරම්භ කරන්නේ ඇත්තටම සමත සමාධි තත්වය. මේ සමතේ එන්නේ අන් කිසිවකින් නොවේ සීලේ. අපි කිසියම් ප්‍රමාණයකට සිත කය වචනේ සංවර භාවය ඇති කර ගැනීමක් සීලයෙන් කෙරේ. ප්‍රධාන වශයෙන් වචනය සම්මා වාචා කියලා. ඊළඟට අපේ කායික ක්‍රියාකාරකම් සම්මා කම්මන්ත වෙලා. ඊළඟට අපේ සමස්තයක් විදිහට අපේ දිවි පැවැත්ම සම්මා ආජීව කියලා. ওই විදිහට එනකොට ඇත්තටම සෑහෙන කෙලෙස් ප්‍රමාණයක්, එහෙම නැත්නම් වචනයෙන් කයින් කෙරෙන දිවි පැවැත්ම තුල සිදුවන සෑහෙන අකටයුතුකම්, දුෂ්චරිතයන්, දුරාචාරයන් ප්‍රමාණයක් නතර වෙලා තියෙනවා. ඒක නතර වෙනකොටම සමතයට අපිපත් වෙලා ඔය අංශ 3ට අදාළ දුරාචාරයන්, දුෂ්චරිතයන් තුල ඉන්න කෙනෙක්ගේ
මානසික සංහිඳියාවක් ඇත්තේ නැහැ. මොකද හේතුව ඊට අදාළ දුරාචාර දුෂ්චරිතවල යෙදෙනකොටම මේ පුද්ගලයාට නොයෙක් විදිහේ ගැටලු ප්‍රශ්න දුක්ඛ දෝමනස්ස චෝදනා දණ්ඩන නොයෙක් දේවල් ඔහු කරා එනවා. ඒ එනකොට හිත වික්ෂිප්ත වෙනවා. චිත්ත සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසායි මේ සමාධි කුසලය ගැන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දේශනා කරන වෙලාවේ බුදුරජාන් වහන්සේ පටන් ගන්න විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨමං ඥානං කිය. සම්මා සමාධි විස්තර කරන තැන තියෙන්නේ ඔය පළවෙනි පියවර, පළවෙනි මට්ටම, පළවෙනි අදියර, පළවෙනි පුරුක හැටියට දක්වන ඔය පඨමං ඥානං කියන தത്വය තුල තියෙන්නේ සීලය. විවිච්ඡ කාමේහි කිව්වම, විවිච්ඡ අකුසලේහි කිව්වම අර කාමය කැමැත්ත සෑහෙන දුරට හසුරවාගෙන තියෙන්නේ. ඒක තමයි මිනිස්සයාට අමාරුම දේ. කාමය කැමැත්ත හසුරවා ගන්න එක. ඒකට යට වෙනවා, ඒකට ගැති වෙනවා, ඒකට ලොල් වෙනවා. අඳ බාල විදිහට තමන්ගේ කැමැත්ත වෙනුවෙන් මිනිස්සු හැසිරෙනවා. ඒ හැසිරීම තමයි දුස්සීල භාවය, දුරාචාරය කියලා අපි කියන්නේ ඇත්තටම. ඉතින් ඒකෙන් සමාධිය බිඳ වැටෙනවා. ඒකයි. ඉතින් ඒ ගැටලුව වලකිනෝ සීල ශික්ෂාව. විවිච්ඡ කාමේහි කිව්වම අර පියවර දෙකකින් කාමයේ හසුරවා ගැනීමක් අදහස් කරන්නේ. මිත්‍යාචාරා වේරමණී කාමේසු, ඊළඟට නික්කම්. මිත්‍යාචාරයෙන් තොරව පංචකාමයේ භුක්ති විඳින්න පුරුදු වෙනවා පළවෙනි පියවරේදී. එතකොට සෑහෙන දියුණුවක් ඒක. කාම භෝගියෙක් වුණාට කාමේසු මිත්‍යාචාරා වේරමණී පංචකාමයේ රූප බැලීම, ශබ්ද ඇහිීම, ගන්ධ රස පහස විඳීම මිත්‍යාචාරයෙන් තොරව කරන. ඊළඟට නෙක්ඛම්මයට යනවා. මිත්‍යාචාරයෙන් තොරව කරන රූප බැලීම, ශබ්ද ඇහිීම, ගන්ධ රස පහස විඳීමෙනුත් පුළුවන් තරම් අයින් වෙනවා. ඒ අයින් වෙන ප්‍රමාණයට සමාධිය වැඩෙනවා. මේ අපේ හිත කැළඹිලා තියෙන්නේ, හිත ඇවිස්සලා තියෙන්නේ, වේගයෙන් හිත වැඩ කරන්නේ කාමයට, වෙන දෙයකට නෙමෙයි. ඒ කාමයේ ඔස්සේ තමයි මේ හිත මෙච්චර වේගයෙන් වැඩ කරන්නේ. නෙක්ඛම්මයට යන්න එච්චර හිතන්න දෙයක් නැහැ. එච්චර කලබල වෙන්න, නොසන්සුන් වෙන්න දෙයක් නැහැ. ඒවාගෙන් අයින් වෙලා, හැබැයි අවබෝධයෙන් අයින් වෙන්නේ අපි. නිකන් එක්තරා නීතියකට රීතියකට යටත් වීමක් හැටියට කරන වැඩක් නෙමෙයි මේ නෙක්ඛම්මේ. අනිස්කම්මේ කාමයේ ආදීනව ටික ප්‍රඥාවෙන් මෙහෙම පෙන්නලා දෙනකොට පඤ්ඤා භාවනාවෙන් අර පැත්තෙන් නිකම්ම ඒකෙන් ඉවත් වීමක් අපි තුල සිද්ධ වෙනවා. එතකොට අවබෝධයෙන් ඉවත් වීම විවිච්ඡ කාමේහි. අනිත් පැත්තේ විවිච්ඡ අකුසලයේ අකුසල ක්‍රියාකාරකම් ඔය දස අකුසලය එතන ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ. සිත කය වචනයේට තුනට සම්බන්ධ දසවිධ අකුසල ක්‍රියා විවිච්ඡ අකුසලයේ කිව්වා. ඉතින් එතනින් පෙන්වන්නේ සීලයනේ. ඉතින් සීලය තහවුරු කරනකොටම අර චිත්ත සමාධිය පිහිටන. ඒක සමත මට්ටමින් මුලදී පිහිටන්නේ සමත සමාධිය. අර මුලදී අපි ශික්ෂාපද වල පිහිටලා ඉන්නේ ඇත්තටම අවබෝධයෙන් නෙමෙයි. අර බයෙන් කියලා එක බුදුරජාන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුග්ගති බය වගේ දේවල් වලින්. එක්තරා අත්තානුවාද බය නිකන් තමා තුලින් තමන් මේ වැරද්ද කරයින් පස්සේ තමන්ට එකකින් අයහපතක් චෝදනාවක් නැගේ කියන අදහසින් නැත්තම් ඒ වැරද්ද කරන්න කැමැත්තක් හිතේ තාම තියෙනවා.
නිකන් පාඩුවක් වේ ආදී වශයෙන් කියලා හිතලා වැරද්ද හැටියට දැකලා අයින් වීමක් නැහැ. පරානුවාද බය තුලක් තියෙන හිම එක. අනිත් අය මට දොස්පරස් කියයි, චෝදනා කරයි, අනිත් අයගේ මම අපකීර්තියට ලක් වෙයි මේක නිසා කියලා එහෙම නොකර ඉන්න. එතනක් තියෙන්නේ වැරද්ද හැටියට දැකලා අයින් වීමක් නෙමෙයි. දණ්ඩ බය තුල තියෙන්නේ දඬුවමට ලක් වෙයි කියන බය. එතන තියෙන්නේ වරදසේ දැකලා එයින් ඉවත් වීමක් නෙමෙයි. දුක්ගති බය ඒත් එහෙමයි. දුගතියට ගිහිල්ලා දුක් විඳින්න වෙයි කියන කාරණේ සලකලා අයින් වෙලා ඉන්නකොටත් ඒ පුද්ගලයා එකෙන් ඉවත් වෙලා තියෙන්නේ අවබෝධයෙන් නෙවෙයි. එතකොට ඒ ඉවත් වීම හොඳයි. හොඳ දෙයක්. ඒ වුණාට එතන තියෙන්නේ ඒ ඉවත් වීම තුළ අවබෝධයෙන් කෙරෙන වැඩක් නෙවෙයි. බයෙන් කෙරෙන වැඩක්. බයෙන්. එතකොට එතන සීලේ පිහිටලා ඉන්නේ බයෙන්. මුලදී අපි කවුරුත් ඔය බයෙන් තමයි සීලයට බැසගන්නේ. හැබැයි එහෙම බැසගත්තත් එතනක් තියෙනවා එක්තරා ප්‍රමාණයකට සමාධියක්. මොකද අර කාමය, අර කැමැත්ත යටපත් කරගෙන ඉන්නේ අර හතරෙන්. අත්තානුවාදයට බයෙන්, පරානුවාදයට බයෙන්, දණ්ඩනයට බයෙන්, දුගතියට බයෙන් අරක යටපත් කරගෙන තියෙන්නේ. එතකොට ඒක තමයි සමත සමාධියේ ලක්ෂණ. කොහොම තියෙන්නේ. ඉතින් සීලෙන් තමයි සමතේ ඉස්සර වෙලාම පිහිටන්නේ. නමුත් ඒක සාර්ථක නැහැ, ਸਰව සම්පූර්ණ නැහැ. ඒක නිසා විපස්සනාවට ගිහිල්ලා විපස්සනා වරදසේ දැකීම විපස්සනාව සීලේදී. ඒක තමයි එතන විපස්සනා කියන්නේ. ඒක දැක්කම සම්පූර්ණම අර කාටවත් බයෙන් අතර බය නිසා අතර බයෙන් අයින් වෙනවනේ. අවබෝධයෙන්ම අයින් වෙනවා. මේක වරදක්, මේක නොකල යුත්තක්, මේක දුෂ්චරිතයක්, මේක දුරාචාරයක්, මේක අපචාරයක්, අයහපතක් කියලා හරියට අවබෝධ වෙනවා. ඒ පිළිවෙල. ඒක තමයි එතන ඒක විපස්සනා. ගැඹුරින් දැකීම. එහෙම දැක්ක කෙනා ඒකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඉතින් ওই විදිහට සමාධිය සමත සමාධි විපස්සනා සමාධි වශයෙන් පියවර දෙකකින් අපිට පේන්න තියෙනවා. ඉතින් ඔතෙන්දි විශේෂයෙන් විපස්සනා සමාධියට අපේ මේ පඤ්ඤා භාවනාව උපකාරී වෙනවා. අපි මේ බුද්ධ දේශනා පදනම් කරගෙන කරනු ලබන මේ ධර්ම සාකච්ඡාව ඒ තුලින් අපි තුල වැඩෙන එමගින් අප තුල වැඩෙන ගැඹුරු අවබෝධය ඒකටයි අපි පඤ්ඤා භාවනා කියන්නේ. ඉතින් ඒක අතිශයින් උපකාරී වෙනවා අර දුරාචාර දුෂ්චරිතයෙන් මිදෙන්න අවබෝධයෙන් යුතුව. නිකන් හැඟීම් යටපත් කරගෙන ඒ විදිහේ ක්‍රියාකාරකමක් නෙවෙයි. අවබෝධයෙන් යුතුව ඒකෙන් ඉවත් වෙන්න අපිට ඒක හුඟක් උපකාරී වෙනවා. එහෙම. ඉතින් පඤ්ඤා භාවනාව නැත්තම් මේ ධර්ම සාකච්ඡාව කරන්නේ ප්‍රධාන වශයෙන් අන්න ඒ සඳහා. එතකොට දැන් අපි මේ ධර්ම සාකච්ඡා මාලාවට අලුතෙන් සූත්‍ර දේශනාවක් ඉදිරිපත් කරගත්තා. අපි ඒක හඳුන්වන්නේ අවිජ්ජා සූත්‍රය කියලා. ඇතුළත් වෙන තැන අපි පහුගිය සාකච්ඡාවේදී කතා බහ කළා. සඳුදා සාකච්ඡාවේදී 15 වෙනිදා ඇතුළත් වන්නේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ ඇතුළත් සත්‍ය සංයුත්තේට සත්‍ය සංයුත්තේ ධම්මචක්කප්පවත්තන වර්ගයේ ඇතුළත් සූත්‍රයක් මේ අවිජ්ජා සූත්‍රය. එහි ධම්මචක්කප්පවත්තන වර්ගයේ ආරම්භ කරලා තියෙන්නේ මුලටම යොදලා තියෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ওই ප්‍රසිද්ධ ධර්ම දේශනාව, පළමු ධර්ම දේශනාව. එහිදී මේ චතුසත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. න්‍යායික වශයෙන්, මූලික වශයෙන් චතුසත්‍යෙහි දේශනා වෙලා තියෙනවා. එතනින් පසුව එහි ඇතුළත් කරලා තියෙන සූත්‍රවල
චතුසත්‍ය විවිධාකාරයෙන් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ අවිජ්ජා සූත්‍රයේදී පෙන්වා දෙනවා අවිද්‍යාව කියලා කියන්නේ මේ චතුසත්‍ය පිළිබඳ අඥාන ස්වභාවය. අඥාන ස්වභාවය. අඥාන කියන්නේ යමක් දන්නේ නැහැ කියන එකයි pāli භාෂාවෙන්. ඥාන කියන්නේ දන්නවා කියන එක යෙදෙන්නේ ප්‍රතිෂේධාර්ථයට, නැහැ කියන අර්ථයේ යෙදෙන්නේ එතන. ඥාන උච්චාරණ පහසුවේදී ඥාන දිත්ත වුණාම අඥාන වෙනවා. ඒතර අඥාන කියන එකකින් ඕනම තැනක අදහස් වන්නේ ඔක අපි සිංහලට අඥාන කියලා සංස්කෘත පදේ පාවිච්චි කරනවා. නොදන්නකම, අනවබෝධය, නොවැටහීම කියලා අපි සිංහල වචනත් තව කිට්ටු කරගන්න පුළුවන්. අඥාන, නොදන්නකම, අනවබෝධය. එතකොට අවිද්‍යාව කියන එකට දෙන අර්ථකථනය තමයි මේ හතර පිළිබඳ අඥානකම, නොදැනුවත්කම. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනිය පටිපදාය අඥාන. ওই විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ සූත්‍ර බලා කියා ගන්න. බොහොම කෙටි සූත්‍රයක්. අපි එදා කතා කරා මේ බුදුරජාණන් වහන්සේ හැම චතුසත්‍ය පිළිබඳව කරන හැම දේශනාවකම වගේ අග අවවාදයක් කරනවා. තස්මාතිහ භික්ඛවේ. ඒක නිසා ශ්‍රාවකයනි යෝගෝ කරණීයෝ, උත්සාහ කරන්න. මොකටද? ඉදන් දුක්ඛන්ති. මේ දුක්ඛ ස්වභාවය අවබෝධ කරගන්න. යෝගෝ කරණීයෝ ඉදන් දුක්ඛ සමුදයං ඉති. මේකට හේතුව අවබෝධ කරගන්න. යෝගෝ කරණීයෝ ඉදන් දුක්ඛ නිරෝධං ඉති. මේකෙන් මිදීම මෙන්න මෙහෙමයි කියලා ඒක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. යෝගෝ කරණීයෝ අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදායිති. මේකට ප්‍රතිපදාවත්, මේකෙන් මිදීමේ ප්‍රතිපදාවත් අවබෝධ කරගන්න කියලා ඔය අවවාදය, ඕවාදය, ඔය චතුසත්‍ය ගැන සඳහන් වෙන සූත්‍ර බොහොමයක තියෙනවා. ඒතකොට චතුසත්‍ය පිළිබඳ ඔතනින් පහළට තියෙන සූත්‍ර ඔය වර්ගයේම දිගටම විස්තර කරගෙන යන්නේ. ඔබ කියවලා බැලුවොත් ඊළඟට තියෙන විඥා සූත්‍රය, ඊළඟට තියෙන්නේ සංකාසන සූත්‍රය, ඊළඟට තත සූත්‍රය, ඔය වගේ ධම්මචක්කප්පවත්තන වර්ගයේ සූත්‍රات. එතනින් පහළට තියෙන වර්ගවල තියෙන සූත්‍රයත් ඒත් එහෙමයි. කෝටිගාම සූත්‍රය, ဒုတိ ය කෝටිගාම සූත්‍රය, ඔය වගේ දිගටම තියෙන සූත්‍රවල චතුසත්‍යමය පැහැදිලි කරන්නේ. අභිසම්බුද්ධ සූත්‍රය, අරහන්ත සූත්‍රය, ආසවක්කේ සූත්‍රය, මිත්ත සූත්‍රය, තත සූත්‍රය, ලෝක සූත්‍රය, පරිඤ්ඤය සූත්‍රය, ඒ හැම එකකම දිගටම මේ චතුසත්‍යමය පැහැදිලි කරන්නේ. ඒ හැම තැනකම වගේ මේ පොදු අවවාදය අපිට පේන්න තියෙනවා. තස්මාතිහ භික්ඛවේ යෝගෝ කරණීයෝ කියන අවවාදේ හැමතැනම ඒ හැම චතුසත්‍ය දේශනාවකම අග අපිට පේන්න තියෙනවා. උත්සාහ කරන්න මේක අවබෝධ කරගන්න. මොකද මේ පරිඤ්ඤය ධර්මයක් හැටියටනේ මේ චතුසත්‍ය විශේෂයෙන් හඳුන්වා දෙන්නේ. දැන් පරිඤ්ඤය සූත්‍රයට ගිහිල්ලා බැලුවම ඒකේ සඳහන් වෙන්නේ මේ විදිහට. චතුර්ණං අරිය සත්‍යානං අත්ති අරිය සත්‍යං පරිඤ්ඤය. අත්ති අරිය සත්‍යං පහතබ්බං, අත්ති අරිය සත්‍යං සච්චිකාතබ්බං, අත්ති අරිය සත්‍යං භාවේතබ්බං කියලා ඔය හතරට අදාළ ප්‍රතිපදාවත් පරිඤ්ඤය සූත්‍රයේදී කියන. එතකොට එතෙන්දී දුක්ඛ සත්‍යය දක්වන්නේ පරිඤ්ඤය ධර්මයක්. පිරිසිඳ දත යුතු, අවබෝධ කරගත යුතු ධර්මතාවයක් හැටියට දෙන්න. ඉතින් ওই විදිහට අපි අවිද්‍යා සූත්‍රයේ, ඒක තමයි අපේ ප්‍රධාන සූත්‍රයේ හැටියට තියාගෙන අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් අපි පහුගිය අවස්ථාවේ මේ දුක්ඛ කියන ස්වභාවය තේරුම් ගන්න, අවබෝධ කරගන්න අපි යම් ප්‍රමාණයකට උත්සාහ කරා. මේ පිළිබඳව තියෙන විස්තර නෙමෙයි ඇත්තට. විස්තර ගොඩක් ඔය ප්‍රධාන සූත්‍රයේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයට ගිහිල්ලා බැලුවොත් එහි
මේ පිළිබඳ විස්තරය කවුරුත් දන්න ප්‍රසිද්ධ විස්තරය ඇතුළත් වෙලා තියෙනවා. කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං කියලා ඒක විස්තර කරන ආකාරය ධම්මචක්කප්පවත්තන දේශනාවේදී අපිට දැක ගන්න පුළුවන්. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං කියලා කොහොම දුක්ඛාරිය සත්‍ය පැහැදිලි කරන ආකාරය දක්වලා තියෙනවා. ඉතින් ඒක තමයි ප්‍රසිද්ධ දේශනාව අපිට හමු වෙන්නේ. ඒක අපි කතා කරනවට වඩා අපි උත්සාහ කරේ මේක තමා තුළින් දැක ගන්න යම් උත්සාහ කිරීමක් මේ සාකච්ඡාවේදී අපි කරන්න අවශ්‍යයි. ඉතින් එදා අපි මේ දුක්ඛ ස්වභාවය දෙවිදියකින් අපි කතා කළා. කාය සම්පස්සජං අසාතං වේදිතං මනෝ සම්පස්සජං අසාතං වේදිතං කියලා. මේ දුක කියන එක කෙලින්ම වේදනාවට සම්බන්ධයි. විඳීමට සම්බන්ධ කාරණයක්. ඒ විඳීමක් නැති තැන දුකක් ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒක විඳීම තුළින්ම ප්‍රත්‍යක්ෂ කර යුතු ධර්මතාවයක්. එහෙම නැතුව මේ තර්කයෙන් සාකච්ඡා මගින් දුක කියන එක පිරිසිඳ දැනගන්න බෑ. දුක අපි අඳුනගන්නේ දුක විතර නෙවෙයි සැපත් එහෙමයි. විඳීම හරහා වේදනාව හරහා විඳීම හරහා තමයි අපි ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තියෙන්නේ. දුක කවදාවත් පොතෙන් ධර්ම සාකච්ඡාවකින් බණක් අහලා දුක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කමක් නැහැ. පිරිසිඳ දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒකට ප්‍රවේශයේ දොරටුව වෙන්නේ වේදනාව විඳීම කියන්නේ. එතකොට විඳීමේදී අවදි වුණොත් අපි යමක් විඳින අවස්ථාවේ වේදියමානෝ වේදියාමීති පජානාන්ති කියලා ඔය අවදිමත් භාවයේ පිළිබඳ භාවනාව අපි ඒකට කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලා. එතකොට ඒ භාවනාවේදී අපි පුරුදු වෙලා තියෙනවා මේ විඳින ගමන් විඳීමට අවදි වෙන්න. වින්දනයේට අවදි වෙන්න පුරුදු වෙලා තියෙනවා. අවධානයේ සහිත වෙන්න. ඊළඟට විමසුම් නුවණ යොදන්න අපි පුරුදු වෙලා තියෙනවා විඳීමට. යමක් විඳින ගමන්. ඇත්තට මේක හුරු වෙන්න ඕන. හුඟක් මිනිස්සු විඳින්නේ නැහැ. විඳින්නේ ඔය දැන් බත් එක අතට අරන් කෑවත් ඒකට අවධානය යොමු කරන්නේ නැහැ. ඒ ආහාර වේලේ ඒ සූප ව්‍යංජන වල යම් කිසි රසයක් තියෙනවා. ඒ රසය විඳින්නේ නැහැ හුඟක් අය. ඔය කිව්වට. ඇහුවොත් මොන රසද කියලා නිකන් කියයි. ඒවලට පොඩ්ඩක් නමුත් ඒක විඳින්න පුරුද්දක් නැහැ. රූපයක් දිහා බලලා ඒක හරියට විඳින්නේ නැහැ. ශබ්දේ හරියට විඳින්නේ නැහැ. සතිමත්ව. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ ඒකට සතිමත් වෙන්න, සම්පජානකාරී වෙන්න. විමසුම් නුවණ යොදලා ඒක හරියට විඳින්න. ඔය වේදනාවේදී විඳිල්ලේදී තමයි අපිට දුක්ඛ සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. නැත්තම් කවදාවත් විඳීමකින් තොරව දුක්ඛ ස්වභාවය පරිඤ්ඤය කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපි මේ දුක්ඛ සත්‍ය ගැන කතා කරද්දී ඊටත් කලින් මම හිතනවා වේදනානුපස්සනාව වේදනා චෛතසිකය ගැන අදහසක් ගන්නවා. ඒක පුරුදු වෙලා තියෙනවා. වේදනානුපස්සනාව වඩලා විඳීමට අවදිමත් භාවයේ පවත්ව ගන්න හුරු නැති කෙනෙකුට දුක කියන එක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි. එයා ඔය දුකක් දැනුනම తాවකාලිකව ඔකට සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති. ඕකනේ දුකේදී වෙන දේ. සෝචති ශෝක වෙනවා. කිලමති ක්ලාන්ත වෙනවා. පරිදේවති වැළපෙනවා. උරත්තාලින් කන්දති පපුවේ අත්ගහමින් අඬනවා. සම්මෝහං ආපජ්ජති ඒක ගැන අදහසක් නැහැ. නිකම් මුලා වෙනව විතරයි අන්තිමට. ඒකෙන් මිදීමක් ගැන මිදීමේ මගක් ගැන එහෙම සෙවීමක් නැහැ. එතකොට තියෙන්නේ ඔච්චරයි.
ඉතින් ඕක සියලු සත්‍යයන්ට තියෙන ස්වභාවයක් දුකේදී. සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති කියන ස්වභාවය. එතන දුක අවබෝධ කරගෙන නැහැ. දුකටපත් වෙලා ඒකේ කෙලවර සම්මෝහං ආපජ්ජති ආපහු ඒක ගැන මෝහය තියෙන. ඒ නිසා ආයිමත් ඒකටම වැටෙනවා. ඕකට අර ඒක සම්මත නිදර්ශනයක් කියනවා මේ අර පැණි වගේ දේවල් අපි විවෘතව තිබ්බොත් මේ පැණි වලට කැමති සතුන් ඇඹලියෝ හරි උන් එනවා ඇවිල්ලා ඒගොල්ලෝ ඒකට වැටෙනවා. වැටිලා ඒකෙන්ම විනාශ වෙලා යන හැබැයි ටික ඒ පැණි කන්න ඇවිල්ලා පැණි කාලා තමයි ඒකට වැටිලා විනාශ වෙන්නේ. ඒ වගේ මේ දුක කියන එක තුලින්ම ඒක මෝහණයටපත් වෙලා විනාශ වීමක් වෙන්නේ. ඊළඟට ඔය තව උපමාවක් කියනවා මේ ගිනි සිලුවට එන ඇතැම් සතුන් පළඟැටියෝ වගේ සතුන් එනවා. ඒ ගිනි සිලුවේ ඒක කන්න නෙමෙයි ආහාරයක් කරගන්න නෙමෙයි. ඒ සත ඇවිල්ලා ඒ ගිනි සිලුවෙන් වදින එක්තරා ප්‍රමාණයකට ගිනි සිලුවෙන් ආකර්ෂණය වීමක් වෙලා. ඉතින් වදින වාරයක් පාසා එයාගේ තටු පිච්චෙනවා. දැන් පළවෙනි වතාවේ තටු ටිකක් පිච්චුණත් ආපහු කරකිලා ඇවිල්ලා ගිනි සිලුව වදින. ඉතින් ওই විදිහට ගිහිල්ලා අන්තිමට තටු ටික පිච්චිලා මේ මහා කරතැබ්බයකටපත් වෙනවා ඒ සතා. ඒ වුණාට ඒ නැවත ඇවිල්ලා පහන් සිලේ ගිනි සිලේ වදින. ඒ ස්වභාවය බැලුවොත්. අන්න ඒ වගේ මේ සාතිශේ බහුතරයක් සත්වයෝ දුක්ඛ ස්වභාවයේ විඳිනවා. ඒකට අදාළ ප්‍රතිචාර දක්වන. ඊට අදාළ ප්‍රතිචාර ටික තමයි අර බුදුරජාණන් වහන්සේ සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති කියන්නේ. ඒක සාමාන්‍ය දුකට දක්වන ප්‍රතිචාරය. කවුරු? නමුත් බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරන්නේ යෝගෝ කරණීයෝ ඉදන් දුක්ඛන්ති. මේ දුක්ඛ ස්වභාවය පිරිසිඳ දැනගන්න උත්සාහ කරන්න කියලා. එතකොට ඒකයි වැදගත්කම තියෙන්නේ. දුක් විඳින එක හෝ දුක් නොවිඳ ඉන්න එක හෝ දුකක් නැහැ කියලා උද්දාම වෙලා ඉන්න එක හෝ දැන් සමහරව එහෙමනේ. දැන් දුක් විඳිනකොට ඒකට අර විදිහට ප්‍රතිචාර දක්වනවා. දක්වලා මෝහයටපත් වෙනවා. සමහර වෙලාවට ජීවිතේ ටිකක් දුක්ඛ ස්වභාවය අඩුවෙන් පවතින. එතකොට ඉතින් ඉන්නේ උද්දාම වෙලා. අපිට දුකක් නැහැ, කරදරයක් නැහැ කියලා. ඉතින් එතනත් මෝහයම තමයි. එතන තියෙන්නේ මෝහය. දුක පිරිසිඳ අවබෝධ කරගෙන නැහැ. తాවකාලිකව අර දුක්ඛ ස්වභාවයේ සමහන් වෙලා ඉන්න තැන ඉතින් ඒ ගැන උද්දාම වෙලා ඉන්නේ. ඒ ගැන උඩඟු වෙලා ඉන්නේ. එතන තියෙන්නේ මෝහණයමයි. දුක පිළිබඳ මෝහයක් තියෙන එතන. චුට්ටකට මේක සමහන් වුණාම එතන මෝහයටපත් වෙනවා. එතන ක්ලේශයක් හදාගෙන ඉන්නේ. ඒක නිසා ඒ తত্ত্বය අවිජ්ජාමයි. මේ දුක විඳින්මින් අර විදියට ප්‍රතිචාර දැක්වීමත් අවිජ්ජාව. දුක පොඩ්ඩක් එහාට මෙහාට වුණාම ඒ පිළිබඳව සතුටු වෙලා ඒ පිළිබඳව උද්දාම වෙලා උඩඟු වෙලා ඉන්න ගතියත් ඒත් අවිජ්ජාම තමයි. ඒකයි. ඒ අවිද්‍යාවෙන් මිදිලා දුක්ඛ ස්වභාවය අවබෝධ කර ගැනීම ගැනයි මේ බුදුරජාණන් වහන්සේ අපිට මෙතෙන්දි පැහැදිලි කරන්නේ. ඉතින් ඒ தത്വයේ තේරුම් ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. එතකොට දුක දුෂ්කර ස්වභාවය දරා ගැනීමට අපහසු தത്വයේ දුක්ඛ කියන්නේ. එය කාය සම්පස්සජං මනෝ සම්පස්සජං කියලා දෙකට බෙදාගෙන තියෙනවා. සමහර தත්වයන් අපිට කායිකවයි දැනෙන්නේ, අපි කායිකවයි විඳින්නේ. කයි කාය සම්පස්සජා වේදනා. එතකොට එතන සමහර වෙලාවට දුක්ඛ ගතියක් තියෙනවා. දරා ගැනීමට අපහසු කියන එකයි දුක්ඛ කියන එකේ තේරුම. අපි ඒක කලින් සාකච්ඡා කරලා තියෙන කම ධාතුවෙන් එන්නේ දරා ගැනීම අර්ථයෙන් කමති. කමති කන්ති කමෝ දරා ගැනීම.
එතකොට දු ඉස්සරහින් යෙදුනම දු කමති. දරා ගැනීමට අපහසුයි කියන අර්ථය. දුක යෙදෙන්නේ එහෙමයි. සුඛ අනිත් පැත්තට ඒත් එහෙමයි. ඒත් කම ධාතුව තියෙන්නේ. සූ යෙදෙන්නේ පහසු කියන අර්ථයේ ලබා දීම සඳහා. ඉතින් කායික වශයෙන් සමහර දේවල් අපිට දරා ගන්න අපහසු වෙනවා. වේදනාවෙන් අපිට පෙන්නලා දෙනවා මේක දරන්න අමාරු. මේක විඳ ගන්න අමාරුයි කියලා. ඉතින් එවැනි දේවල් වලට කායික වශයෙන් අපිපත් වෙනවා. ඇතැම් වෙලාවට මේ ලෙඩ රෝග වලට ගොදුරු වෙලා එහෙම කායික වශයෙන් සෑහෙන වේදනා කැක්කුම් අපහසුතා ඇති වෙනවා. අනිත් පැත්තෙන් ඉන්ද්‍රියයන් වල ඇති වෙන දුබලතාවයෙන් එහෙම වෙනවා. ශාරීරික දුබලතා අපි දන්නවා සමහර වෙලාවට ටික දුරක් ඇවිදගෙන යන්නත් බෑ ගියාම ඉතින් රිදෙන. මහන්සි. කොහොම තියෙනවා. හිටගෙන ඉන්න බෑ. වාඩි වෙලා ඉන්න බෑ. ওই වගේ ඉන්ද්‍රිය දුබල වීම හරහාත් මේ කායික දුෂ්කරතාවයට අපි ඇදගෙන වැටෙනවා. එතකොට අන්නේ ඒ වයිදී අපි අවදි වෙන්න ඕන. සතිමත් වෙන්න ඕන. සාවධාන වෙන්න ඕන. මේක තමයි කාය සම්පස්සජං අසාතං වේදේතං නැත්නම් කායික දුක්ඛ. මේ විදිහට මේ ස්වභාවය අපි අවබෝධ කරගන්න. ඒක තමයි අර ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියලා කියන්නේ. එහෙම. ඊළඟට අපි කතා කරා ශරීරයට බාහිරින් ඇති කරන ස්පර්ශය. ඍතු විපර්යාස. ඒ කියන්නේ කාලගුණ දේශගුණ තත්ත්වයන් සීතල, තද සීත කාල, තද රස්නේ කාල, මේ වගේ නොඑක් විදිහේ අපහසුතාවයන් පැන නගින අවස්ථා තියෙනවා. සීතල උෂ්ණ වශයෙන්, කාලගුණ දේශගුණ වශයෙන්. එහෙම ඇති වෙන විපර්යාසයන් ශරීරයට බලපාන. ඒවත් අපිට දරා ගන්න අමාරුයි කයට ස්පර්ශ වුණා. එතකොට ඒවාට මුහුණ දෙන අවස්ථාවෙත් අපි මේ ධර්මතාවට අවදි වෙන්න. මේක වේදනාව හරහා තමයි අපි යන්නේ. විඳීම තමයි මේකේ දොරටුව. දුක්ඛ ස්වභාවයේ ප්‍රත්‍යක්ෂ කිරීමේ දොරටුව ඒක. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා මේ විදිහට ඒක අවබෝධ කරගන්න. කාය සම්පස්සජං අසාතං වේදේතං. ඔය විදිහට නොඑක ආකාරයට මේ භෞතික කය නැත්නම් අපි රූප කාය කියන සතර මහා භූත වලින් සකස් වෙච්ච ශරීරයේ දුෂ්කරතාවලට ගොදුරු වෙනවා. ඉතින් ඒක වළක්වන්නම බැරි තත්ත්වයක්. වළක්වන්නම බැරි තත්ත්වයක්. බාහිරින් යම් යම් දේවල් කොච්චර වැළැක්වුවත් අපි හිතමු ඔය ඍතු විපර්යාස වලින් ඇති වෙන තත්ත්වයන් අපි සෑහෙන දුරට වළක්වගෙන තියෙනවා. දැන් සීතල, තද සීතල ආපුවම අපි ශරීරය ආවරණය කරගෙන නොඑක් විදිහේ ක්‍රම වලින් ශරීරය උණුසුම් කරගෙන අපි එහෙම පවත්ව ගන්න. ඊළඟට තද රස්නේ ආවොත් මේ සීතල කරගෙන සීත කරණයක් හදාගෙන කාමරේ සිසිල් කරගෙන, ගෙදර සිසිල් කරගෙන, කාර්යාල කාමරේ සිසිල් කරගෙන අපි එහෙම කටයුතු කරනවා. බාහිර එක යම් ප්‍රමාණයකට පාලනය කරගෙන එහෙම ඉන්න ස්වභාවයක් අපිට පේන්නේ. නමුත් ඇතුළතින් මතුවෙන එක බලන්න. ශරීරයේ තුලින්ම මතුවෙන මේ දුෂ්කරතාවයට කොහොමදවත් වළක්වන්න බෑ. දැන් ලෙඩක් වුණාම ශරීරයේ ඇතුලින්ම තමයි කැක්කුම එන්නේ, වේදනාවෙන්. ඒකයි. ඊළඟට අර ඉන්ද්‍රිය දුබල වුණාම ඒ එන කැක්කුම් වේදනා පුදුම තරම් වයසට යන්න මේක අපිට හොඳට අත්දකින්න අත්විඳින්න පුළුවන්. ඒකයි. නිකනොත් ඇඟ කකියනවා, රිදෙනවා. මේ ලක්ෂණේ තියෙනවා. එතකොට මේක අපි අපේ ශරීරයේ තුලින් අත්දැකීම, අත්විඳීම තමයි අපි මේ දුක්ඛම් පරිඤ්ඤයයන් දුක අවබෝධ කරගන්නවා කියන එකේ අදහස. ඒක අවබෝධ කරගන්නේ එහෙමයි අපි. ওই විදිහට කාය සම්පස්සජං අසාතං වේදිතං කයට දැනෙන අපහසුතා අපිට හොඳට අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි සිහිනුවන උපද්දගෙන තියෙන. සතිය ප ဋ ාණ වෙලා තියෙන්න ඕන ඒ අවස්ථාවේ. නැත්තම් අර ප්‍රතිචාර ටික තමයි එන්නේ. මොනවාද? සෝචති කිලමති
පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති. ඕක තමයි සිහිනුවන පිහිටව ගත්තේ නැත්තම් ඔය දුක්ඛ ස්වභාවය කායික දුක්ඛයන් එනකොට අරක තමයි ප්‍රතිචාරය. ඒකයි. ඉතින් එහෙම ඒ පැත්තට යන්නේ නැතුව අර දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති කියලා අපිට සතිපට්ඨාන දේශනාවේදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරපු විදිහට අපි මේ දුක්ඛ ස්වභාවයට අවදි වෙන්න ඕන. අවධානයේ සහිත වෙන්න ඕන. විමසුම් නුවණින් යුක්ත වෙන්න ඕන. ඒකයි. අන්න එතනින් තමයි දුක්ඛ සත්‍ය දුක්ඛ ස්වභාවය අවබෝධ කර ගැනීම සිද්ධ වෙන්නේ. එහෙම. ඊළඟට මනෝ සම්පස්සජං අසාතං වේදිතං කාය සම්පස්සජං අසාතං වේදිතං ළඟට මේකේ මනසට අර වගේම ඇති වෙන බලපෑම ඒ ස්වභාවයක් පෙන්වනවා මනෝ සම්පස්සජං අසාතං වේදිතං කියලා. ඒකත් බොහොම සංකීර්ණයි. ශරීරයට වගේ නෙමෙයි මනසට ඇති කරන බලපෑම. ඒවා හරි අමුතුයි. දැන් අර ධම්මචක්කපවත්තන දේශනාවේදීම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන සමහර කාරණා. අප්පිය සම්පයෝග, පිය විප්පයෝග, ඉච්ඡා අලාභ වගේ දේවල් මනෝ සම්පස්සජ. දැන් අපේ මනසෙම අපි ඇති කරගන්නෝ අප්පිය පිය කියලා ස්වභාවයන් දෙකක්. මනසෙන්මයි ඒක අපි ඇති කරගන්නේ. ප්‍රිය කියලා ස්වභාවයකුත් අප්‍රිය කියලා ස්වභාවයකුත් අපි ඇති කරගන්න. ඒක කෙනෙක් කියන්න පුළුවන් මේ ප්‍රිය කියලා දේවල් තියෙනවා අප්‍රිය දේවල් තියෙනවා කියලා. නමුත් එහෙම දේවල් ඇත්තටම නැහැ. ගැඹුරින් බැලුවොත් ප්‍රිය පුද්ගලයෝවත් අප්‍රිය පුද්ගලයෝ ප්‍රිය තැන් අප්‍රිය තැන් ප්‍රිය දේවල් අප්‍රිය දේවල් කියලා මේ ස්වභාවයක් ගැඹුරින් බැලුවොත් නැහැ. තියෙන්නේ යම් යම් ස්වභාවයන්. නමුත් ඒක වින්දනය කරලා අපි දෙකට බෙදනවා. මේවා මං ප්‍රිය දේවල්, කැමති දේවල්, මට ඕන දේවල්, මට ලැබෙන්න ඕන දේවල්, මට විඳින්න ඕන දේවල් කියලා එක ගොඩක් ගොඩ ගන්න. අනෙක් ගොඩ ගන්නවා මේ මං අකමැති දේවල්, අකමැති පුද්ගලයෝ, අප්‍රිය අය, අප්‍රිය වැඩ. ඔහොම කියලා තව කොටසක් වෙන් කරනවා. දැන් වෙන් කරගෙන ඉන්නකොට අර එකක් ලබා ගන්නයි අනිත් එක ප්‍රතික්ෂේප කරන්නයිනේ අපේ මනස හැමතිස්සෙම දැන් සූදානම්. මේ ගොඩවල් දෙක ගහගෙන. එතකොට දැන් ලෝක ස්වභාව ධර්මයට ගියාම මොකද වෙන්නේ? අපි ලං කරගන්න කැමැති ගොඩ ඒ කොටස සමහර වෙලාවට දුරස් වෙනවා. ඒකට තමයි පිය විප්පයෝග කියලා කියන්නේ. ඊළඟට අපි අකමැති දුරස් කරන්න උත්සාහ කරන කොටස සමහර වෙලාවට හේතුඵල ධර්මානුකූලව ලං වෙනවා. අප්පිය සම්පයෝග කිව්වේ. එතකොට දැන් මෙතනත් මේ ස්වභාවය අපි ගැඹුරින් අවබෝධ කරගන්න ඕනේ. මෙතන තියෙන්නේ අපිම යම් ආකාරයකට සකස් කරගත්ත දෙයක් කරා අපිම ඇති කරගත්ත ගැටලුව. ඔන්න ඔතෙන්දි තමයි අපි තව සූත්‍රයක් උද්දෘත කරගත්තා. මම ඒක එදා කිව්වා ස්කයිප් ගෙනුමටත් දැම්ම අර අචේලකස්සප සූත්‍රය. අචේලකස්සප සූත්‍රයේදී එක ප්‍රශ්නයක් තමයි අචේලකස්සපගේ කින්නකෝ භෝගෝතම සයංකතං දුක්ඛං පරංකතං දුක්ඛං. එතකොට ඔය හැම එකටම බුදුරජාණන් වහන්සේ මහා හේවං කස්සපා කියලා තමයි උත්තරේ දෙන්නේ. එතකොට මෙතන පේනවා අපි ඔය සයංගත ලක්ෂණයක් පේනවා ඇත්තටම ඔය පිය ස්වභාවය ගත්තම අපිම යම් දේවල් වලට වැඩි වටිනාකමක් වැඩි අගයක් දීලා ඒක ප්‍රිය දේවල් කැමති දේවල් හැටියට වෙන් කරලා ඊළඟට ඒකට තණ්හා කරන්න පටන් ගන්න. ඒක මට ඕන මං ලං කර ගන්න ඕන මා ළඟ තියා ගන්න ඕන මා ළඟින් ඉන්න ඕන ආදී වශයෙන් කිය. නමුත් ලෝක ස්වභාව ධර්මයේ
වෙන විදිහකට ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ධම්ම නියාමය වෙනස්. ඒවා දුරස් වෙනවා, අයින් වෙනවා, ඈත් වෙනවා. එහෙම. එතකොට අර පිය විප්පයෝග ධර්මතාවය. ඉතින් ඔය ස්වභාවය තුළින් යම් කිසි දුෂ්කරතාවයක් ඇති වෙනවා. ඒකයි පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කිව්වේ. අනිත් පැත්තෙන් අර අප්‍රිය දේවල් කියලා අපි වෙන් කරලා ලේබල් කරලා වටිනාකමක් දීලා ඒක නිතරම දුරු කරගන්න, ඈත් කරන්න, අයින් කරන්න, බැහැර කරන්න තමයි උත්සාහය. නමුත් ලෝක ස්වභාව ධර්මයේ හැටියට ධම්ම නියාමයට අනුව, සබාධමයට අනුව ඒ දේවලුත් අපේ ජීවිතේට ලං වෙනවා, කිට්ටු වෙනවා, සමීප වෙනවා සමහර වෙලාවට. ඉතින් එතෙන්දිත් අර මනෝ සම්පස්සජං අසාතං වේදිතං. ওই දෙකේදිම වෙන්නේ පීඩාවට ලක් වෙන්නේ ඇත්තටම ශාරීරිය නෙවෙයි. අර අපි කලින් කියපු විදිහටනේ. මනස තමයි. මොකද මේක මනසින් ගොඩනගාගත්ත තත්ත්වයක්. ප්‍රියාප්පිය කියලා දෙක අපි වෙන් කරගන්නවා. යම් යම් ධර්මතාවල යම් යම් පුද්ගලයන්ගේ තියෙන ස්වභාවයන් අනුව ප්‍රියාප්‍රිය කියලා ඉස්සෙල්ලා වෙන් කරගන්න. ඊළඟට ප්‍රිය සංපයෝගයේ තමයි නිතරම මනසේ අපි තියාගෙන තියෙන්නේ. අප්පිය විප්පයෝගයේ තමයි තියාගෙන තියෙන්නේ. නමුත් ඕකට පටහැනිවයි සිද්ධ වෙන්නේ. අප්පිය සංපයෝග වෙනවා, පිය විප්පයෝග වෙනවා. ඉතින් එතෙන්දී ආපහු මේ මනස පීඩාවටපත් වෙනවා. ඒක තමයි මනෝ සම්පස්සජං අසාතං වේදිතං. ওই විදිහට. දැන් ඕක අපි තුලින් දකින්න ඕන. අපි සමහර පුද්ගලයන් ප්‍රිය පුද්ගලයෝ බවට පත් කරගෙන තියෙනවා. එයා ආශ්‍රය කරලා අඳුනගෙන කොයි යම්ම විදියකින් හරි එයාගේ ගතිගුණ නිසා හරි මොන හරි නිසා අර ප්‍රසාදයක් ඇති කරගෙන ප්‍රිය කරගෙන ඒ ප්‍රිය පුද්ගලයා එක්ක මම ඉන්න ඕන, මට ඉන්න ඕන ආදි වශයෙන් කියලා. ඉතින් ඒ සමහරට ඒ තැනත්තාට ඒ පුද්ගලයාට ඒක කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. එයා දන්නෙත් නැහැ සමහර වෙලාවට. එයාට අදාළත් නැහැ. නමුත් අපි යාව අපේ මල්ලේ දාගෙන, අපේ account එකේ දාගෙන, අපේ ගිණුමේ දාගෙන, මෙයා අපි ළඟ ඉන්න ඕන, අපිත් එක්ක ඉන්න ඕන කියලා. එහෙම නැත්නම් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ස්ථාන ওই විදිහටම අපි අපේ කරගන්න. ඇයි මොකද ඒවයි තියෙන අර ගතිගුණ ස්වરૂප ස්වභාව ලක්ෂණ නිසා, ඒවයි තියෙන සුඛ වේදනීය ලක්ෂණය නිසා ඔහොම කරගෙන අපේ මල්ලේ දාගෙන අපේ ගිනුමට බැර කරගෙන ඔහොම ඉන්නවා. නමුත් දැන් ලෝක ස්වභාවය අනුව ඒ දේ ඈත් වෙනවා, දුරස් වෙනවා. සමහරට ඒ පුද්ගලයාට ඒක අදාළ නැහැ. එයා යනවා. අපි අපේ මල්ලේ දාගත්තට එයාට අදාළ නැහැ අපිව. එයා යන්න. එයා දුරස් වෙනවා. එයාට වෙනම ජීවිතයක් තියෙනවා. අපි මෙහි අපේ ප්‍රිය පුද්ගලයෙක් කියලා එයා තියාගෙන අපේ ගිණුමේ දාගෙන අපේ මල්ලේ දාගෙන දුරස් වෙනකොට අපි මානසින් පීඩා වෙනවා. ඔය ස්වභාවය මනෝපුබ්බංගම මනෝමය. අපි මනසින් ක්‍රියේට් කරගන්න මනෝ සංකාරයක් ඇත්තට. මේ මනෝ සංකාරේ හරහාම අපි දුක් විඳිනවා. ඒකයි. ඉතින් ඕවා අපේ ජීවිතයේ තුලින් අපි පිරිසිඳ දැකගත යුතුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දුක්ඛම් පරිඤ්ඤයං කිව්වේ. මේකට අඬලා වැළපිලා අර කියපු ප්‍රතිචාර ටික දැක්කුවට වැඩක් නැහැ. එහෙම නැත්නම් ඒ වගේ අවස්ථාවක මේ හිත සනසලා මොන හරි මේ අර පොඩි ළමයෙකුට සෙල්ලම් බඩුවක් දෙනවා වගේ ඒ වගේ වැඩනේ අපේ තියෙන දුක ආවම ලොකු අය කරන්නේත් ඒකම තමයි. ඉතින් දුක බෙදා හදා ගන්නවයි කියලා මිතුරු සුමෝ දුක සැප දෙකෙහිම පවතී කියලා කවිත් ලියලා. ඉතින් ඒ කිසි තැනක නෑ දුක පිරිසිඳ දැන ගැනීමක් නෑ. ඉතින් දුක බෙදා හදා ගන්න වෙනවා කියන්නේ. නේ? අඬන ළමයට චොක්ලට් එකක් දෙනවා වගේ, සෙල්ලම් බඩුවක් දෙනවා වගේ හරි බාල වැඩක්. දුක බෙදා හදා ගන්නවා කියලා. සාමාන්‍ය ලෝකයට නම් ඒක කිව්වම නිකන් හොඳ නෑ කියලා වගේ හිතේ.
නමුත් ඕක බෙදා හදාගෙන වැඩක් නැහැ. ආයිමත් ඕකම කරගන්නවා. ආයිමත් ඕකම වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙල ඇතුලේ මේ දුක බෙදා හදා ගැනීමක් එහෙම එකක් නැහැ. දුක්ඛම් පරිඤ්ඤය. ඒක පිරිසිඳ දැනගත යුතු. කොහොමද මේක ඇති වෙන්නේ? මනෝ සම්පස්සජං අසාතං වේදිතං කොහොමද ආවේ? අපි අභ්‍යන්තරයෙන්ම ඇතුළතින්ම උන් ඔතෙන්දි තමයි අපිට අවිජ්ජාව කියන එක්කෙන හමු වෙන්නේ. මේවා පිළිබඳ අනවබෝධය, අඥානකම නිසා අපි මේ කරගන්න දෙයක් ඇතුළතින්ම ඇති කරගන්න ඊළඟට උවට අපි දෙන වටිනාකම්. ඒ වටිනාකම් දීමක් තියෙනවා ප්‍රධාන වශයෙන්. වටිනාකම් දීමයක් සහ වටිනාකම් වලට ඒ වටිනාකම් තණ්හාමාන දිට්ඨි වශයෙන් ගැනීම. ඔය ජාත රූප රජත පටිග්ගහන කියන්නේ අන්න ඕක තමයි. ඌවට අපි වටිනාකම් දීලා ඒ වටිනාකම පටිග්ගහණය කරනවා. ඒක මනසින් ග්‍රහණය කරනවා. ග්‍රහණය කරපුවාම මොකද වෙන්නේ? අපිම දීපු වටිනාකම්. අපිම අල්ලගෙන. ඊට පස්සේ දැන් මේ වටිනාකම අපින් ඈත් වෙනවා. අපි දීපු වටිනාකමට අපි කැමතියි. පිය. නැත්තම් අප්පිය. අප්පිය කියන්නේ වටිනාකමක් නේ. වැලියු එකක්. එතකොට යම් වෙලාවක අපි දීපු වටිනාකම ධනාත්මක වටිනාකම අපෙන් දුරස් වෙනවා. ඍණ වටිනාකම අපිට ලං වෙනවා, කිට්ටු වෙනවා, සමීප වෙනවා. ඉතින් මොකද වෙන්නේ? මේක ධර්මතාවයක් හැටියට අවබෝධ කර ගැනීම නොගැනීම නිසා. ධර්මතාවයක් හැටියට අවබෝධ කරගන්න නොහැකියාව නිසා. අන්නර මනෝ සම්පස්සජං අසාතං වේදේත. මානසට දුෂ්කරතාවයක් ඇති වෙනවා. ඒකයි. ඉතින් ওই විදිහට ගොඩාක් දේවල් අපේ ජීවිතේ තේරුම් ගන්න ඕන. පුද්ගලිය සම්බන්ධයෙන් ඔය දුක හුඟක් වැඩි. මනෝ සම්පස්සජං අසාතං වේදේත. සමහර වෙලාවට කෙනෙක් වචනයක් කිව්වත් සෑහෙන හිත රිදීමක් වෙනවා. පුදුම තරම්. සමහර අය මේ වචනේ නිසා සියදි විහානි කරගත් අවස්ථා තියෙනවා. අනිත් එක්කෙනා කියපු වචනෙට. ඉතින් එහෙම දෙයක් අහලා මට ඉඳලා වැඩක් නැහැ. ඉතින් එහෙම කිව්වා. මට මෙහෙම කිව්වා. අරම කිව්වා. කියලා. මොනතරම් අවිද්‍යාත්මකදනේ, මොනතරම් අන්ධද, බාලද, මෝඩද නේ? ඒකයි. ඉතින් ඔය ස්වභාවය තියෙන. එතන තියෙන්නේ අර තමන් තදින් අනෙක් පුද්ගලයා අරගෙන තියෙන, ග්‍රහණය කරගෙන තියෙන. එනතේ යමක අයිතිය හිමි වීම සමහර වෙලාවට. දැන් ওই හිමිකම් කියන ඒවා අපි මනසින් මේ සත්කාය දෘෂ්ටිය නිසා හිමිකම් පාගෙන ඉන්නවා. අයිතිවාසිකම්, අධිපතිකම්, අයිතිවාසිකම්, අධිකාරී භාවයන් පාගෙන ඉන්නවා අපි එහෙම නොඑක් විදියට. ඉතින් ඕවා අහිමි වෙනව, නැති වෙනවා. නිලය, බලය, තනතුර, ගෞරවය, පිළිගැනීම, ප්‍රසිද්ධිය, ওই වගේ මහා අමුතු දේවල් ටිකක් හදාගෙන තියෙනවා. ඉතින් ඕවා ප්‍රියයි. ඕවා මනසින් හදාගත්ත මනස්ගත. ඉතින් මනෝ සංකාර. ප්‍රසිද්ධිය කියන්නේ මනෝ සංකාරයක් නේ. මනසින් හදාගත්තේ. ඉතින් ඕවා ඊට පස්සේ නැති වෙනස් වෙනවා. අහිමි වෙනවා. අයින් වෙනවා. එතකොට මනෝ සම්පස්සජං අසාතං වේදිත. මේක මනසට පීඩාකාරී විදියට බලපානවා. මං කොච්චර මෙහෙම හිටී කෙනෙක්ද කියලානේ. දැන් ගෞරවය, පිළිගැනීම එහෙම නැති වෙනෝනේ. දැන් වයසට යනකොට බලන්න කවුරුවක් ගණන් ගන්න. ඇයි ගණන් ගන්න තියෙන දේවල් දැන් නැති වෙලා නේද? ගණන් ගත්ත තරුණ කාලේ හැඩරුව තියෙන නිසා අනිත් අයව ගණන් ගත්තා. බැලුවා, හෙව්වා, කිට්ටු කරගන්න උත්සාහ කරා. දැන් ඒකට මොකද වෙලා තියෙන්නේ? ඒක වියකිලා ගිහිල්ලා, වැහැරිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ගණන් ගන්නෑ. රූපේ පැත්තෙන් ගණන් ගත්තනම් ඒ ගණන් ගැනීම දැන් කෙරෙන්නේ. ඒකනේ ස්වභාවය. ඊළඟට ක්‍රියාකාරී භාවය, කාය ශක්තිය, ක්‍රියාශීලී භාවය නිසා
අනිත් අය අපිව ගණන් ගන්න හොඳට. මෙයා හරි දක්ෂයි. මෙයාට මේ හැකියාව තියෙනවා. බොහොම දක්ෂ විදියට මේ වැඩේ කරනවා. ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒ ක්‍රියාශීලී භාවයේ කායික ශක්තිය දුර්වල වෙලා එතකොට ගණන් ගන්නවද? ගණන් ගන්නෑ. එතකොට කියනවා දැන් බෑ ඔයා විශ්‍රාම යන්න හොඳයි. ගෙදර යන්න හොඳයි දැන්. දැන් මේ තනතුරත් නොත් අයින් වෙලා යන්න. ගණන් ගන්නෑ. අයින් කරලා දාන්න. ප්‍රතික්ෂේප කරලා. සමහරව ගණන් ගන්නව ධනෙ තියෙනකන්. නේ? බොහොම සැලකිලි. ගෞරව සත්කාර සම්මාන ආශ්‍රේ නිශ්‍රේ පුද පූජා. ඇයි? මේ පුද්ගලයාගේ ධනෙන් අනිත් පුද්ගලයා යම්කිසි ප්‍රයෝජනයක් ගන්න නිසා. ධනෙ පිළිබඳ ආයතන උනත් එහෙම බැංකු වරව මේවා ටිකක් සල්ලි වැඩියෙන් තියෙන කස්ටමර්ස්ලාට හොඳට සලකන. ඒක තමයි ස්වභාවය. අනිත් අයට වැඩිය සලකන. සැලකිල්ල නැති වෙලා යනවා. ධනෙ නිසා, බලය නිසා, රූපේ නිසා අනිත් අය දක්වන සැලකිල්ල ඒව නැති වෙනකොට නෑ සැලකිල්ලක් නෑ කිසිම ගණන් ගන්නෑ. ගෙදර හිටියත් දරුමල්ලුවත් ඉන්නවද නැද්ද කියලා වැඩි හොයන්නේ. වයසට ගියන් පස්සේ. ඒක තමයි ස්වභාවය. ඕක මනෝ සම්පස්සජං අසවතං වේදිතං සමහර වෙලාවට. ඕක තේරුම් ගත්තේ නැති එක්කෙනා මනසින් දුක් විඳින. අපි අරම කරා මෙහිම කරා. ළමයින්ට මේ විදියට සැලකුවා අපි මෙහිමද කරේ. දැන් අපිට සලකන විදිය. අන්න සලකන විදිය. ඇත්තටම නොසලකිල්ලට වැටෙන. ගණන් නොගැනීමට වැටෙන. නොසලකා හැරීමට වැටෙන. ඒක ස්වභාවදාම. දියොතෙන් දියෝක තේරුම් ගත්තේ නැති එක්කෙනා චෝදනා කරනවා, දොස් කියනවා. නොඑක් විදියට. තව කෙලෙස් හදාගෙන රණ්ඩු සරු ආපහු දුක් චක්‍රයක් හදාගන්න. එතකොට අපි දැනගන්න ඕන අපිව නොසලකා හරිනු ලබනවා යම් අවස්ථාවක. ඒක වයසටම යන්න ඕනේ නැහැ. වයසට යන්න ඕනේ. අපිව නූතන භාෂාවෙන් කියන්නේ අපිව කල්ලිකුත් වෙනවා. එක්ස්පයර් වෙනවා. එහෙම නැත්නම් අදාළ නැති පුද්ගලයෝ බවට පත් වෙනවා. මේකට ඔබ අදාළ නැහැ. ඔබ මේකට මෙතෙන්ට අදාළ නැහැ. මේ කාර්යයට ඔබ අදාළ නැහැ. ප්ලීස් අයින් වෙන්න. කරුණාකරලා පැත්තකට යන්න. රිජෙක්ට් වෙනවා. ඒක ලෝක ස්වභාව ධර්මයි. ඒක ඔක අවබෝධ කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මනෝ සම්පස්සජං අසහතං වේදිත. එයි මම මේකට ඇයි සුදුසු නැත්තේ? මාව ගණන් ගත්තේ නැහැ. මාව ප්‍රතික්ෂේප කරා. මෙච්චර සුදුසුකම් තියෙන මම, මෙච්චර එක්ස්පීරියන්ස් තියෙන මම, මෙච්චර ක්වොලිෆයිඩ් මම. ඔහොම නැද්ද බලන්න. ඔය දුකෙන් පටන් ගන්න එක ඕක ඊට පස්සේ වෛරයක ක්‍රෝධ වලට ගිහිල් රණ්ඩු සරුවල් වලට ගිහිල් ගහ බැන ගැනීම මරා ගැනීම නඩු හබ වලට ගිහිල්ලා මම දන්නවා ඔය සමහර තනතුරු වලින් රිජෙක්ට් වුණා ඊට පස්සේ දානෝ නඩුවක්. ඉතින් නඩු කියා ඉන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් මනෝ සම්පස්සජං අසහතං වේදිතං රිජෙක්ට් වුණාම ප්‍රතික්ෂේප වුණාම බැහැර වුණාම නොසලකා හැරියම් ගණන් නොගෙන හැරියම් අපිම හදාගත්ත මනෝ සංස්කාරය නිසා අපි දුක් විඳිනවා. ওই ස්වභාවය කෙනෙකුට අවබෝධ කරගන්න එක ලේසි නෑ ඇත්තටම. පහසු නෑ. ඒ දුක්ඛං පරිඤ්ඤය මේ දුක්ඛ ස්වභාවය අවබෝධ කරගන්නවා කියන එක අපි හිතන තරම් ලේසි. ඒ ওই මනෝ සම්පස්සජං අසහතං වේදිතං තමයි හුඟක්ම අමාරු. කායික දුක්ඛේ නෙමෙයි මානසික දුක්ඛය. තේරුම් ගන්න හරි අමාරුයි. මොකද මේ මානසික දුක්ඛය හුඟක්ම පුද්ගලයාට සාපේක්ෂයි. ඔහුට ආවේනිකයි. හැම පුද්ගලයාම මානසින් දුක් විඳින්නේ හුඟක් වෙලාවටම ඔහු හදාගත්ත මනෝ සංකාර ටිකක් මත. දැන් පිය බුදුරජාණන් වහන්සේ පෙන්නන පිය අප්පිය කියන දෙක ගත්තොත් අප්පිය පිය දෙක හුඟක් පුද්ගලයාට සාපේක්ෂයි. Taman හදාගන්න එකක් ඒක මනසෙන්. ඒකනේ අපි අතරම ඔය කාරණේ අලලාම වෙනස්කම් තියෙන්නේ. අපි ප්‍රියයි කියන දේ අනිත් එක්කෙනා ප්‍රිය නෑ. ස්වාමි පුරුෂයා ප්‍රියයි කියන එකට භාර්යාව ප්‍රිය නෑ. භාර්යාව ප්‍රියයි කියන එකට ස්වාමි පුරුෂයා ප්‍රිය නෑ. අම්මා තාත්තා ප්‍රිය කරන දෙයට දරුවෝ ප්‍රිය නෑ.
ගුරුවරු ප්‍රිය කරන දෙයට ශිෂ්‍යෝ ප්‍රිය නැහැ. කොහොම තියෙනවද? ඉතින් ඔතනම පටන් ගන්නවා අරුබුදේ. එතනම ගැටුම පටන් ගන්න. එහෙම තියෙනවනේ. ඔක අපිට දැක ගන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන් අපේ තුලින්. අවබෝධ කරගත්තොත් ඔවට හේතු කාරණා හේතුපාදක ඔය තුලින්ම පේන ඇතරම දුක පිළිසෙට දැනගන්නකොටම දුකට හේතුවත් ඒ ඇතුළෙන්ම අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. සමුදය සත්‍ය. ඒක වෙනම කතා නොකලත් තමයිට නිරෝධයත් ප්‍රත්‍යක්ෂ වෙන ওই තුනම එකට ප්‍රත්‍යක්ෂ වීමක් තියෙනවා. හරියටම දුක්ඛ ස්වභාවය පිරිසිඳ දැනගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔය ජාතිපි ජරාපි ව්‍යාධිපි මරණම්පි කියලා ජාති ජරා ව්‍යාධි මරණ කියන ධර්මතා පෙන්නනවා. ඒ ධර්මතා වල බලපෑම කයටයි මනසටයි තියෙනවා. කාය සංපස්සජං මනෝ සංපස්සජං. ජාති කියන්නේ මෙතන ඉපදීම කියලාත් ගන්න පුළුවන්, හට ගැනීම කියලාත් ගන්න පුළුවන්. ජාති කිව්වා. යමක් සම්භවය වීම, යමක් හට ගැනීම, උත්පාද වීම, ජනනය වීම, ආරම්භ වීම, පටන් ගැනීම කියන තේරුමයි ජාති කියන එකේ තියෙන්නේ. සත්වයක් ඉපදීම කියලා නිකන් පටු අර්ථයට ගන්න හොඳ නැහැ ජාති කිව්වා. සත්වයක්ගේ ඉපදීම ජාති කියන වචනයෙන් ගන්න පුළුවන්. භවපච්චය ජාති. ඒකට ඇත්තටම කියන්නේ භව හරියටම කිව්වොත් භවපච්චය ජාති. නමුත් ඊට වැඩි හරි සංකීර්ණ පුළුල් අර්ථයක් යම් හට ගැනීම, ආරම්භ වීම, ජනනය වීම කියන අර්ථයේ තියෙනවා. ඉතින් ඒ විදිහට මේ යම් යම් දේ හට ගැනීම, ආරම්භ වීම, උත්පාද වීම ස්වභාව ධර්මයට අයිති දෙයක්. එතකොට ඒක අපිට බලපාන කාය සංපස්සජං මනෝ සංපස්සජං වශයෙන් බලපාන. යමක් හටගත්තම, යමක් ඇති වුණාම, යමක් ඉපදුනාම, උත්පාද වුණාම එහෙම බලපාන. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. ඒක ජාති කියන එක ස්වභාවික තත්ත්වයක්. ඊළඟට ඒ ස්වභාවයේ ජරා දි รา පත් වීම විපරිණාමයේ වෙමින් යනවා. හටගත් මොහොතේ ඉඳලාම ඒ හටගත් ආකාරයට යමක් පවතින්නේ නැහැ. ඒක කිසියම් රිද්මයකට, තාලයකට, රටාවකට වේගයෙන් හෝ හෙමින් වෙනස් වීගෙන යනවා. අපිට අපේ කය මනස තුලින්ම අත්දකින්න පුළුවන්. දැන් අපේ ශරීරය ගත්තොත් අපි උපදින්නේ ලදරුවෙක් විදියට. හැබැයි ඒ ලදරුවෙක් විදියට පවතින්නේ නැහැ. ලදරු කය, ළමා කය, නව යෞවන කයක්, යෞවන කයක්, මැදිවියේ කයක්, මහලු කයක් වශයෙන් ඕක විපරිණාමයේ වෙන විදිය බලන්නේ හරි අපූර්වයි. විපරිණාමයේදී මොන දේවල් වෙනවද බලන්න. නේ? කෙස් නම් කළු වෙලා සුදු වෙලා යනවා. දත් නම් ඇවිල්ලා වැටිලා යනවා. හම නම් ක්‍රමෙන් ඝන වෙලා, උප වෙලා, මෘදු වෙලා, ආයමත් ගොරෝසු වෙලා ඔහොම වෙලා යනවා. නේ? ඊට පස්සේ ශාරීරික මාංශ පේශි ශක්තිමත් වෙලා, හැඩ වෙලා, ඊට පස්සේ මැදිවියට යනකොට එල්ල වැටිලා, වැහැරිලා යන ওই තමයි විපරිණාම. ඉතින් ඕක ධර්මතාවයක් හැටියට තේරුම් ගත්තනම් මේ ජරා ස්වභාවයේ විපරිණාම ස්වභාවය ගැටලුවක් නැහැ. හැබැයි කොතෙන්දී හරි එකක් අල්ලගත්තනම් මෙහිමයි මේක තියෙන්න ඕන, මෙහෙම වෙන්න බෑ කියලා එතන ඉඳලා ඉතින් දුක්ඛ තමයි. අරක වෙනස් වෙනකොට මනෝ සංපස්සජ. අනේ වැහැරිලා මෙහිමයි තියෙන්න ඕන කියලා අර වැහැරෙන එක නවත්තන්න උත්සාහ කරනවා. නේ? උපේ අඩු වෙන එක නවත්තන්න උත්සාහ කරනවා. ඒ ස්වභාවයට අවදි වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. අවබෝධ කරගන්න, අවදි වෙලා අවධානය යොමු කරලා අවබෝධ කරගන්න. සති සම්පජාන, සතෝ සම්පජානෝ. අවබෝධ කරගන්න. ඒකයි මෙතන තියෙන්නේ දුක්ඛ ස්වභාවය. ඉතින් ওই විදිහට මේ අචේලකස්සප සූත්‍රයේට අපි ඩිංගක් අවධානය යොමු කරලා බැලුවොත් මේ ස්වභාවයන්, මේ දුක්ඛ ස්වභාවයන් අචේලකස්සප අහන්නේ කින්නකෝ භෝගෝතම සයන්කතං දුක්ඛං
කිම්පන භෝගෝතම පරංකතං දුක්ඛං කින්නකෝ භෝගෝතම සයංකතං ච පරංකතං ච දුක්ඛං කිම්පන භෝගෝතම අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං දුක්ඛං. ඔහොම අහනවා. මූලික ප්‍රශ්න 4ක් අහනවා. සයංකතද තමා විසින්ම කරගත් එකක්ද මේ? එහෙම නැත්නම් පරංකතද වෙන කෙනෙක් කරලා අපිට පටවපු දුක්ද මේ තියෙන්නේ? දුෂ්කරතාද? කාය සම්පස්ස, කායික දුක්, මානසික දුෂ්කරතා, කායික දුෂ්කරතා. එහෙම නැත්නම් සයංකතම් පරංකතම් මේ දෙකේ මිශ්‍රණයක්ද? කොටහක් මම, කොටහක් අනු. එහෙම නැත්නම් අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්න. මේ සයංකත නෙමෙයි, පරංකතත් නෙමෙයි, අදිච්ච සමුප්පන්න. හේතුවක් කියන්න බැරිව ඉබේ වෙනවයි කියලා කියන්නේ. එහෙම එකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඒකකටවත් එහෙම කියන්නේ. එහෙම කියන්නේ නැතුව ඊට පස්සේ දුක කියලා එකක් නැද්ද කියලා ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇයි නැත්තේ? එහෙම එකක් තියෙනවා. අත්තිකෝ කස්සප දුක්ඛං. දුක කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අහන එහෙනම් තමුන්නාන්සේ දුක කියන එක දන්නේ නැද්ද? මේ කිම්පන භවං ගෝතම දුක්ඛං නජානාති ඉති නපස්සති. ඕ තමුන්නාන්සේ මේක දන්නේ නැද්ද? දකින්නේ නැද්ද? එහෙමද? ඒක නිසාද ඔය හැම එකටම මාහේවන් කියන්නේ. එහෙම කියන්න එපා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ කස්සප. නක්වාහං කස්සප දුක්ඛං නජානාමි නපස්සාමි. ජානාමිකෝ අහං කස්සප දුක්ඛං. පස්සාමි දුක්ඛං. ඕ මම හොඳට දුක දන්නවා, දුක දකිනවා. ඒකයි තියෙන්නේ. ඉතින් එතෙන්දී ඔය ප්‍රශ්න ටිකට බුදුහාමුදුරු දීපු උත්තර නිසා ආපහු මේක ගැන පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නය අහපුවාම බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දෙන්නේ සයංකතං කියන එකත් අපි බාර ගන්න නැහැ, පරංකතං කියන එකත් බාර ගන්න නැහැ. ඒවා එතකොට යම් වාදවලට වැටෙනවා. සස්සත වාද, උච්ඡේද වාද ආදී වශයෙන් ආන්තික අදහස් වලට වැටෙනවා. ඒක නිසා ඒතේ කස්සප උබෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් දේශනා කරගෙන ගිහිල්ලා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. එතකොට මේක එක එක්කෙනාට පටවන්න යන්න එපා, පවරන්න යන්න එපා, චෝදනා පත්‍ර හදන්න යන්න එපා, නඩු ෆයිල් කරන්න යන්න එපා. දුක සම්බන්ධයෙන් මේක මධ්‍යස්ථව බලන්න, අන්තගාමී නොවි මදහත්ව බලන්න. බැලුවම පේනවා ඉමස්මින් සති ඉදං හෝති කියලා. මේකට හේතුව ඇති කල්ලි ඵලය ඇති ස්වභාවය. දුකට හේතුව, දුෂ්කරතාවයට හේතුව ඇති කල්ලි දුෂ්කරතාවේ හට ගන්නවා, පවතිනවා කියන එක. එතකොට අර කාය සම්පස්සජං අසාතං වේදිතං කියන තැනට ගිහිල්ලා බැලුවොත් මොකක්ද හේතුව? මොනවා ඇති කල්ලිද කාය සම්පස්ස අසාත වේදිතේ ඇති වෙන්නේ? කායික දුක් ඇති වෙන්නේ මොකක් ඇති කල්ලිද? කායක් ඇති කල්ලි. ඉතින් ශරීරයක් තියෙනකොට ඉතින් ඒකට කාය සම්පස්සේ වෙනවනේ. ප්‍රධානම දේ හේතුව ශරීරයක් තිබී. දැන් ඔතෙන්දි සමහර වෙලාවට අර නිකන් මේ විතණ්ඩවාදී අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ශරීරයක් නැත්තම් ඔය මොකුත් නැහැ නේ කිය. ඒක අපි අර කලින් කිව්වා ඒක ටිකක් අර තාර්කික නමුත් මෝඩ අදහසක් කියලා. එතෙන්ට යන්නේ ඒ වගේ පැත්තකට යන්නේ අපි. කයක් දැන් අපිට ලැබිලා තියෙනවා. රූපකායක් තියෙනවා. ඒ රූපකාය ඇති නැති තත්වයක් ගැන මේ කතා කරන්නේ. ඒ රූපකාය තියෙද්දි මේ කාය සම්පස්සය තේරුම් අරගෙන කාය සම්පස්සය තුලින් ඇති වෙන අසාත වේදිතය. ඒ කියන්නේ ටිකක් දරා ගන්න අමාරු වින්දන తত্ত্বය. මේක ධර්මතාවයක් හැටියට, හේතුඵල ධර්මතාවයක් හැටියට තේරුම් ගන්න. ඒකයි. එතකොට මේක ඇත්ත වශයෙන්ම දුකක් නෙමෙයි මේක. දුෂ්කරතාවයක් යම් ආකාරයක තිබුණට ඒක මනස පෙළෙන, මනස පීඩාවට ලක් කරන එහෙම ස්වභාවයක් නෙමෙයි. ඊළඟට මනෝ සම්පස්සේ ඒත් එහෙමයි. ඒකත් අපි මේ විදිහටම අවබෝධ කරගන්නවා. මානසික දුක්
ඇතිවීමේ ප්‍රධාන හේතුව මනස. එතකොට ඒකටත් අර වගේ නිකන් තාර්කික මෝඩ අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් මනසක් නැත්තම් ඔය මානසික දුක් මොකුත් නැහැ කියලා. ඒක නිකන් වැඩකට නැති මෝඩ අදහසක්, මෝඩ තර්කයක්. මනස තියෙද්දි තමයි මේ මනෝ සම්පස්සජං අසාතං වේදිතං තේරුම් ගන්න. මනසක් තියෙද්දි මානසික දුක් තේරුම් ගන්න, අවබෝධ කරගන්න. මනස නැති තැනක නෙවෙයි. එහෙම නැත්තම් මනසට අරමුණු එන එකෙන් පලා යෑම හරහා නෙවෙයි. හරියට අර සංඥා වේදිත නිරෝධයට ගිහිල්ලා කරන වැඩක් වගේ. නේ? එතන කරන්නේ පලා යෑම. දුක පිරිසිඳ දැනගන්නා වෙනුවට මනෝ සම්පස්සයන් අසාතං වේදිතං ඒකට මූණ දෙනව වෙනුවට මනෝ සම්පස්සේ වළක්ව ගන්න. සංඥා වේදනා දෙක කිසියම් උපක්‍රමයකින් වළක්ව ගැනීම. ඒක නිකන් නිර්වින්දනයේ වෙලා ඉන්නවා වගේ වැඩ. ඒ වගේ දෙයක්. සාමාන්‍යයෙන් ඒක සිව්වම එච්චර හොඳ නැහැ. සංඥා වේදිත නිරෝධේ මද්ද්‍රව්‍යයක් භාවිතා කරලා ඉන්නවා වගේ වැඩක් නෙවෙයි. ඒ වගේ ස්වභාවයක්. ඒක නිසා ඒක මේ ආර්ය ප්‍රතිපදාවට ඇතුළත් කරලා නැත්තේ ඒකයි බුදුරජාණන් වහන්සේ. එහෙම භාවිතයක් බුද්ධ පූර්ව යුගයේ තිබිලා තියෙනවා. ශ්‍රමණවරුන්ගේ සංඥා වේදිත නිරෝධයක් පුහුණු කරගෙන තිබිලා තියෙනවා. සමහර අය ඒක අගය කළා තියෙනවා, ඒක කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක ගත්තේ නැහැ. මොකද ඒක මේ දුකට උත්තරයක් නෙමෙයි, දුකින් පලා යෑමක්. ප්‍රශ්නෙන් පලා යෑම. අපේ දහම ප්‍රශ්න වලින් පලා යෑමක් උගන්වන්නේ නැහැ. ඒකට මුහුණ දීමක්. ඒකත් එක්ක මොකද හේතුව? අඤ්ඤා වේද නිරෝධයටපත් වෙලා හැමදාම ඉන්න බෑ. එහෙම ඉන්න ගියොත් එක්කෝ මරණයෙන් කෙලවර වෙනවා. එහෙම නැත්නම් ආපහු ඒ නිරෝධයේ නැගී සිටින්න වෙනවා. ආපහු සංඥාවට, වේදනාවට, විඳීමට සහ හඳුනා ගැනීමට ආයෙ මුහුණ දෙන්න වෙනවා. දැන් මෙතන පැහැදිලිවම මේ විඳීම කියන එක මෙතන තියෙනවනේ. විඳීම හඳුනා ගැනීම දෙක හරහා තමයි මේ දුක්ඛ ස්වභාවය ඉස්මතු වෙලා එන්නේ. එතකොට විඳින්නේ හඳුනාගන්නේ නැතුව අපිට ජීවිතේ නැත්තම් ජීවත් වීම, ජීවිතේ පවත්වා ගැනීම කියන එක කරන්න බෑ. ඒ විඳීමයි හඳුනා ගැනීමයි එක්ක යන්නේ. එතෙන්දී අපි ලෝක ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, විපරිණාම ස්වභාවය, සමුදය වය ස්වභාවය, පටිච්ච සමුප්පන්න ස්වභාවය මේ වගේ මේවා ධර්මතාවනේ. තතතාවනේ. ලෝක ස්වභාවය. අන්න ඒක අවබෝධ කරගත්තාම හරි. මේ පවතින දුක්ඛය පරිඤ්ඤයයන් පිරිසිඳ දැනගත්තම ආයතින් දුක්ඛ මතුවට අනවශ්‍ය සංස්කාර දුක්ඛ හදාගන්න අවශ්‍යතාවයක් තියෙන්නේ. ඉතින් ඕකයි ස්වභාවය. ඉතින් ඔතනින් ඔය මනෝ සම්පස්සජං අසාතං වේදිතං මානසික දුක් කියන ඒවා බොහොම ප්‍රබලයි. ප්‍රබල මොකද ඒකට අර දැන් කායික දුෂ්කරතාවයක් ඇති වුණාම තව කෙනෙක් ඒකට පොඩ්ඩක් ඒක සමාහන් කරගන්න උදව්පකාර කරන්න පුළුවන්. නමුත් මනසට ඇති වෙන එකට උදව්පකාර කරන්න තව කෙනෙකුට හරි අමාරුයි. තේරුම් කරලා දෙන්න පුළුවන් සමහර වෙලාවට. නමුත් උදව් කරන්න බෑ. මොකද අපිමයි හදාගන්නේ මුගක් වෙලාවට. අභ්‍යන්තරයෙන් ඒකට හේතු තියෙනවා. සයන්කතං කියන අර්ථයෙන් නෙමෙයි මම මේ කියන්නේ. පුද්ගලයාගේ අවිද්‍යාව නිසා අපේම අවිද්‍යාව නිසා අපි මනෝ සංකාරයක් විදිහට ක්‍රියේට් කරනවා. දැන් මම අර කියපු අර නොසලකා හැරීම කියන කාරණේ. මට හුඟක් අය ටිකක් ජීවිතේ නැදි විය පැනලා මහලු වියට ආපුවම හුඟක් අය ඕක කියලා තියෙනවා. ඕක ජීවිතේ ලොකු ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. නොසලකා හැරීම. එතකොට ප්‍රධාන දේ නොසලකා හරින්න පටන් ගන්නෙ තමන්ගේ ළඟම එක්කෙනා. ඒ කියන්නේ ලොකුවටම සැලකිල්ල දක්වපු එක්කෙනා තමයි ඉස්සර වෙලාම නොසලකා හරින්න පටන් ගන්න. එයාගේ අවධානය නැහැ, සැලකිල්ල නැහැ. වෙනද දක්වපු ප්‍රතිචාර දක්වන්නේ ඇයි කියන එක තේරුම් ගන්න. අර පටිච්ච සමුප්පන්න විදිහට බුදුහාමුදුරුවෝ මේකේ පටිච්ච සමුප්පන්නවනේ පෙන්නන්නේ. ඒ සැලකිල්ල දක්වන්න තිබිච්ච හේතුව ඇති කල්ලිනේ සැලකිල්ල තියෙන්නේ. ගෞරවය තියෙන්නේ. අවධානය තියෙන්නේ. පිළිගැනීම තියෙන්නේ. ඒ හේතුව නැති වුණාම
ඉමස්මින් අසති ඉදන් නොහොති. හේතුව නැති කල්ලි ඵලේ නැත. ඕක තේරුම් ගන්න බෑ හුඟක් අයට. ඔතෙන්දී සෑහෙන මානසික පීඩාවකටපත් වෙලා එහෙම වෙනවා. සමහර වෙලාවට මේ හුදකලාවම ජීවත් වෙන්නත් සිද්ධ වෙනවා. දරුමල්ලෝ එහෙම ඒගොල්ලෝ වෙනම පැත්තකට වෙලා ඒගොල්ලන්ගේ ලෝකවල ඒගොල්ලෝ වැඩ. ඒගොල්ලන්ගේ ජීවිත අරගලේ ඒගොල්ලෝ යෙදිලා ඉන්නේ. එතකොට මේ අම්මලා තාත්තලා සමහරවිට හුදකලාවමයි ඉන්නේ. ඒත් ඔතෙන්දී අර සමහර වෙලාවට මනසින් හදා ගන්නවා අපි අසරණයි කියන එක. අපිව අතහැරලා දැම්මා, අපිව නොසලකා හැරියා. නේ? ඔය වගේ මානසිකත්වයන් ඇති කරගන්න. නෑ ඒක ස්වභාවය, ඒක සිද්ධ වෙන හේතුඵල ධර්මතාවයක් හැටියට තේරුම් ගන්න. ඉතින් ඔය සමීපම අය, ඈත දුර අය අපිව ප්‍රතික්ෂේප කරාට නොසලකා හැරියට එච්චරම බලපාන්නේ නෑ. එච්චරම තදින් බලපාන්නේ නෑ මනස. නමුත් ළඟම අය මේ විශේෂයෙන් වැඩියෙන්ම පිළිගත්ත සැලකිල්ල දක්වපු පුද්ගලයාගෙන් ඕක පටන් ගන්න. ස්වාමි පුරුෂයාගෙන්, භාර්යාවගෙන්, දරුවගෙන්, යාළුවගෙන්, මිත්‍රයාගෙන් සේවා ස්ථානයෙන් පවා රිජෙක්ට් බැහැර කරනවා. එන් කරන දැන් ඔයා යන්න. ආගේ කාලේ ඉවරයි. ඔයා දැන් අපිට වැඩක් නෑ අපේ සේවා ස්ථානයේ. කියලා ඉතින් එහෙම නිකාම්ම ගෙදර යවන සමහර අය. ඉතින් එහෙම ගියාමත් කියනවා අපි මේ විශ්‍රාම ගැනීමේ, සමු ගැනීමේ සාදයක්වත් පැවැත්වුවේ නැහැ. නිකම්ම ගෙදර යවුවා. ඔය වගේ තියෙනවා. ඒවා මානසින් හදාගෙන බරපතල විදියට ආපහු දුක් චක්‍රයක් හදාගෙන විඳින්න. දුක් විඳින්නෙක් බවට පත් වෙනවා. ඉතින් ওই විදිහට ඔය ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි අත් වශයෙන්ම මේ දුක්ඛ ස්වභාවය ඥානනය කරගන්නවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ මේ විද්‍යා සූත්‍රවල දෙතනින් ඉඳලා පහළට කරන දේශනා. ඔය සංකාසන දේශනාවේදී කියනවා මේකේ ප්‍රභේද ගොඩයි. මම මේ චතු සත්‍ය පිළිබඳ නොඑක් විදිහේ පැහැදිලි කිරීම කරලා තියෙනවා. මේ හැම පැහැදිලි කිරීමකදීම කියනවා යෝගෝ කරණීයෝ තස්මාතිහ භික්කවේ. ඒක නිසා නිතරම උත්සාහ කරන්න ආර්ය ශාවකෙක් හැටියට ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණීයෝ. උත්සාහ කරන්න. මේ දුක්ඛ ස්වභාවය තේරුම් ගන්න. ඉතින් ඒක සතිමත් වුණොත්, සාවධාන වුණොත්, සංසුන්ව මේක දිහා බැලුවොත්, මේ දුෂ්කරතාවයේ දිහා කාය සම්පස්ස අසාතේ, මනෝ සම්පස්ස අසාතේ තිහා අර අචේල කස්සප දේශනාවේදී කිව්වා වගේ උබවන්තේ අනුපගම්ම මේ අන්තගාමිත්වයන්ට නොගින් මජ්ජේන මැදින් බැලුවොත් මේක නැත්තම් මධ්‍යස්තව බැලුවොත් මේක නිසයි මේක වෙන්නේ. මේක නිසයි මේක වෙන්නේ කියන්නේ. ඉතින් අවබෝධය ලබා ගැනීම තමයි මේ දුක්ඛ පිළිබඳ අඥාන ස්වභාවයෙන් බැහැරවීම කියලා කියන්නේ. එහෙම නැත්නම් දුක්ඛේ ඥාන, දුක පිළිබඳ අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. ඒකට තව සම්බන්ධ වෙන ප්‍රධාන දේවල් තමයි අනිත්‍යතාව. මේකයි අතර සම්බන්ධය අපි දැක ගන්නවා. මේ වෙනස් වීම නිසා මේ දුෂ්කරතාවය ඇති වුණා. නේ? අනිත්‍යතාව කියන්නේ මේ හිටි ගමන් ඇති වෙන අපි බලාපොරොත්තු නොවන අපේක්ෂා නොකරන වෙනස අනිත්‍යතාවයෙන් පෙන්නන. ඊළඟට විපරිණාමතාව. ඒක අනිත්‍යතාවට වඩා වෙනස්. ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ක්‍රමයෙන් වෙනස් වීගෙන යන ස්වභාවය. විපරිණාම. ඒතර අපි දකින්න ඕන මේ දැන් විපරිණාමේ නිසා තමයි මේ දුෂ්කරතාවය මෙහෙම වෙන්නේ කියලා. ඊළඟට අනත්තතාව. සමහර දේවල් අපි කැමති විදියට කැමති තාක් කාලයක් පවත්ව ගන්න අපි උත්සාහ කරනවා. අභ්‍යන්තර බාහිර කොයි දේ. නමුත් ඒ විදියට පවත්ව ගන්න බැරුව යන. එතකොට අර විශේෂයෙන් මනෝ සම්පස්සජං අසාතං වේදිත. ඒ වගේ දෙයක් ඇති වෙනවා. ඒකට මේ මෙතන තියෙන අනත්තතාව මෙතන තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕන. අපි කැමති
මම කැමති දේ කැමති ආකාරයට කැමති තාක් කාලයක් පවත්වා ගන්න තියෙන නොහැකියාව. ඒක අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඔය විදිහට අනිත්‍යතා, අනත්තතා, විපරිණාමතා, සමුදය වය සමහර දේවල් වල හට ගැනීම එක්තරා පීඩාකාරී ස්වභාවයක් වෙන්නන. අර ಜಾති, සමුදය, උප්පාද කියන වචන වලින් කියන්නේ සමහර ධර්මතාවල හට ගැනීම දුෂ්කරතාවයක් වෙන්නන. සමහර දේවල් වල වය නිමා වීම, අවසන් වීම, කෙලවර වීම දුෂ්කරතාවයක් හැටියට පේනවා. ඒ සමුදය වය ධර්මතාවයක් හැටියට දැක්කොත් ගැටලුවක් නෑ. ඊළඟට මේ හැම එකකම තියෙන පටිච්ච සමුප්පන්නතාව. හේතුඵල සම්බන්ධය. දුකේ හේතු දැකීම. ওই විදිහට දැක්කොත් අවබෝධ කරගත්තොත් අපිට අපි දුක අවබෝධ කරගත්තා වෙනවා. එහෙම අවබෝධ කරගත්ත කෙනෙකුට ඔය දුෂ්කරතා දෙක ආවම අර සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති කියන தത്വයටපත් වෙන්නේ නැහැ. මේ தത്വයටපත් වෙන්නේ නැහැ. සිහිනුවණින් වීර්යයෙන් යුතුව ඔය දුක්ඛ ස්වභාවය අපි කියන්නේ මොකද්ද? මහා සතිපට්ඨාන සූත්‍රයේදී ශෝක පරිදේවානං සමතික්‍රමා. අන්න සමතික්‍රමණය කරන්න පුළුවන්කම තියෙනවා. දැන් සමතික්‍රමණය කිව්වම හුඟක් අය හිතන්නේ කිසිම දුකක් නැති ස්වභාවයක් කියලා. මොකොත්ම දුකක් නැහැ කියලා හිතාගෙන ඉන්නේ. දැන් රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට කිසිම දුකක් නැහැ කියලානේ හිතාගෙන. එහෙම එකක් කියලා හිතාගන්නේ සමහර අය මේ රහත් වෙන්න උත්සාහ කරන්නේ. නෑ. ඒ ඇත්තන්ගේ ස්වභාවය තමයි අර දුක්ඛ දෝමනස්සානං අත්තංගම් සමතික්කම ශෝක පරිදේවානං සමතික්කම දුක්ඛ දෝමනස්සානං අත්තංගම් තත්වයටපත් වෙලා ඉන්නේ. දුක්ඛ දෝමනස්ස නැතුව නෙමෙයි. ඒව තියෙන. හැබැයි ඒවා හොඳට පිරිසිඳ දැනගෙන සමතික්‍රමණය කරලා තියෙනවා. සමතික්‍රමණය කරලා කියන්නේ මොකක්ද? ඒ වයින් නැවත සංඛාර දුක් නැවත සකස් කරන්නේ නැති තත්වයටපත් වෙලා ඉන්නේ. ඒ දුෂ්කරතා ඔක්කොම තියෙනවා. බුදු වුණත් රහත් වුණත්. වෙනස තියෙන්නේ ඒකට මෝන දුන්නා කියලා. ඒකෙන් මොකොත් අලුතෙන් ක්‍රියේට් කරන්නේ අලුතෙන් සංඛාර කරන්නේ දුක්ඛය. ඒ එතනින් ඉවරයි. ඔය දැකීමෙන් ඉවරයි, ඇසීමෙන් ඉවරයි, විඳීමෙන් ඉවරයි, වැටහීමෙන් ඉවරයි කියලා කියන්නේ. දිට්ඨ මත්තං, සුත මත්තං, මුත මත්තං, විඤ්ඤාත මත්තං කිය. අන්න එතනින් ඉවර කරගන්න. එතකොට දැකීම තුල දුකක් තියෙනවා. බුදුන් රහතුන්ටත් ඒක තියෙන. ඒ දුෂ්කරතාවය තියෙන. ඇසීම තුල ඒ දුෂ්කරතාවය තියෙන. විඳීම තුල දුෂ්කරතාවය තියෙන. වැටහීම තුල දුෂ්කරතාවය තියෙනවා. නමුත් එතනින් අවසන්. ඒක පිරිසිඳ දැනගෙනනේ තියෙන්නේ. පරිඤ්ඤාතයි. පරිඤ්ඤාතං තස්සාති වදාමි තංකිස්ස හේතු. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. මොකද මෙහිම නොසැලී ඉන්නේ, අකම්පිතව ඉන්නේ. මේ ස්වභාවයේ ඉක්මවලා ඉන්නේ. ආපහු මේකෙන් දුක්ඛ දෝමනස්ස ජනනය කරගන්න නැතුව ඉන්නේ කොහොමද මේ? පරිඤ්ඤාතං තස්සාති වදාමි. ඒ පිරිසිඳ දැනගෙන ඉන්න නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ දුක්ඛම් පරිඤ්ඤයන්. මේ දුෂ්කරතා ස්වභාවය, කායික මානසිකව ඇති කරන දුෂ්කරතා ස්වභාවය පිරිසිඳ දැනගන්න කියලා කිව්වේ. ඉතින් ඔන්නෝමයි මේ අවිජ්ජා සූත්‍රය අනුසාරයෙන් අපි මේ අද අවධානයට ලක් කළේ දුක්ඛ සත්‍ය, දුක්ඛ ස්වභාවය. ඉතින් අපිට ඔය සාකච්ඡාව තුළින් ඔහොම තියලා අපි වෙනදා වගේම අපේ ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන් එක්ක කරන සම්මන්ත්‍රණය මෙතන ඉඳලා කෙරෙනවා. සාකච්ඡාව මේ පිළිබඳව මොන හරි උදහස් ඉදිරිපත් කරන්න, ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න අපි මෙතන ඉඳලා කාලය වෙන් කරගන්නවා. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ ආර්ය මාර්ගයේ හැසිරෙමින්
ජීවිතේ ධර්මයේ කරගෙන ජීවත් වෙන ආර්ය පුද්ගලයෙකු මාර්ගස්ත පලස්ත ස්වභාවය සෝහන් සකදාගාමි අනාගාමි අරිහත් ස්වභාවය කෙරෙහි බලාපොරොත්තුවක් ඇතිව විදර්ශනා මාර්ගයේ යෙදෙනවා නම් එයත් ආශ්‍රව ධර්මයක්ද? මොකද ස්වාමීන් වහන්සේ උත්සාහයෙන් තොර අවබෝධ ස්වභාවයක් නිසාය. අවබෝධයෙන් තොර උත්සාහයක්ද? මොකද්ද? අවබෝධයෙන් තොර උත්සාහයක් නම් අවබෝධමත් නෑ. මොකද උත්සාහයෙන් තොර අවබෝධයක් නේ ස්වාමීන් වහන්සේ. ඒක නිසා උත්සාහයෙන් තොර අවබෝධයක් ධර්මයක් වෙනවද? මෙහිමයි දැන් අපේ ආර්ය ප්‍රතිපදාවේ තියෙනවා සම්මා වායාම, විරිය සම්බොජ්ජංග, සම්මප්පදාන කියලා හඳුන්වන යම්කිසි ගුණාංගයක් තියෙනවා. එතකොට වෑයම් කිරීමක්, උත්සාහ කිරීමක් තියෙනවා. ඔය මාර්ගස්තේක් පලස්තේක් වෙන්න කියලා අපි දරන උත්සාහයක් තියෙනවා. ඇත්තට ඒක තමයි ඔය සම්මා වායාම, සම්මප්පදාන, විරිය සම්බොජ්ජංග කියලා ධර්මයේ පෙන්නන. එතකොට අවබෝධයෙන් යුතුව කරන වෑයම එහෙම ක්ලේශයක් හෝ එහෙම නැත්නම් ඒක මොකද්ද වචනේ පාවිච්චි කරේ, ඒක ආසවයක් නැත්නම් ක්ලේශයක් එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා අපි මොහොකටද උත්සාහ කරන්නේ කියලා. කුමක් සඳහාද අපි මගේ මේ ව්‍යායාමයේ ප්‍රයත්නයේ කුමක් සඳහාද කියන එක දන්නවා. දැනගෙන කරන ප්‍රයත්නයක් නිසා ඒක ආසවයක් වෙන්නේ නැහැ. ඒකයි ඔය සම්මප්පදාන කියලා ඔකට කියලා තියෙන්නේ. සම්මා වායාම. එහෙමයි. විරිය සම්බොජ්ජංග. මේ වෑයම මෙන්න මේ සඳහායි. ස්වාමීන් වහන්සේ එතන ආත්ම දෘෂ්ටියකට වැටෙන්නේ නැද්ද? නෑ නේ. මොකද මේ තමන් කියලා සම්මත වශයෙන් ගත්තට මෙතන පවතින ක්ලේශ ධර්මයක්, හේතුඵල වශයෙන් පවතින ක්ලේශ ධර්මයක් බැහැර කිරීමට උත්සාහ කිරීමක් මිසක ඒක මමත්වයෙන් ගන්න ස්වභාවයක් නැහැ. ඒක දැනට ස්වාමීන් වහන්සේ අවසරයි, එතන අවබෝධය තියෙන්න ඕනේ නේද? මේ නාම නිරෝධය. ඒ කියන්නේ අපි කිව්ව අවබෝධයෙන් යුතු වෑයම කියන තැනට ආපුවාම ඔය සත්කාය දෘෂ්ටිය මමත්ව හැඟීමට වැටෙන්නේ නැහැ. මොකද දැන් තමා තුල තියෙන යම්කිසි ක්ලේශයක් දකින්නේ පටිච්ච සමුප්පන්න විදියටනේ, හේතුඵල වශයෙන්නේ දකින්නේ. එහෙමයි. ඒක හේතුඵල වශයෙන් දැකලා ඒ හේතුව ඒ දුකේ හේතුව ඉවත් කරන්න නැත්නම් ඒ ක්ලේශේ ඉවත් කරනවා. ක්ලේශයේ දුකට හේතුවක් නිසා. එතකොට හේතුව ඉවත් කිරීමක් හැටියට කරන වැඩක්. හේතුඵල වශයෙන් දැකලා. එතකොට ඒක මමත් සාමින්හංස අවසරයි, එතන හේතුඵල නිරෝධයේ වශයෙන්ද දකින්න ඕනේ, හේතුඵල වශයෙන්ද දකින්නේ? සමුදේදී දකින්නේ මේක ඇති වුණේ මේ හේතුව නිසා. ඊට පස්සේ ඒක නිරෝධයට යද්දී හේතු නිරෝධය ඵල නිරෝධයේ හැටියට, හේතු සමුදයෙන් ඵල සමුදය, මේ හේතුව හට ගැනීමෙන් මේ ඵලය හටගත්තා කියලා අවබෝධ කරගෙන මාර්ගයේදී තමයි හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. ඒ කියන්නේ නිරෝධෝ නිරෝධා කියලා දිගටම කියාගෙන යන්නේ. අවිද්‍යාවයත් වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. කොහොමම ගිහිල්ලා ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති කියලා දක්වන්නේ. එතකොට අර සමුදය හේතු දැක්කා, මේකට හේතුව මේකයි කියලා. ඒ හේතුව අයින් කරා. එතකොට දෙකම යන්නේ අවබෝධයෙන් තමයි. ඒ සමුදය දකින්නේ අර ප්‍රඥාවෙන්. නිරෝධය දකින්නේ ඒ ප්‍රඥාවෙන්. එතකොට ආත්ම දෘෂ්ටිය නැති වෙනවද? නෑ ආත්ම කතාවක් ඉතින් මමත්වයෙන් ගන්න දෙයක් නෑ. දැන් උදාහරණයකට අපි ක්ලේශයක් ගමු, යම් කිසි ක්ලේශයක් අපි තුල තියෙනවා කියලා. ඒක අපි දකින්න ඕන මේ මම කෙලෙසිලා මා තුල ක්ලේශයක් තියෙනවා. ඒක මගේ ක්ලේශය කියන අර්ථයෙන් නෙමෙයි. මේ හේතුව නිසා මේ ක්ලේශය තියෙනවා. මෙන්න මේ හේතුව නිසා. එතකොට හේතුඵලයක් විදිහට ක්ලේශය දකිනවා. එතකොට දැන් ක්ලේශය විසින් දුකක් ඇති කරන නිසා අපිට අවශ්‍ය වෙනවා
දුක අයින් කරන්නේ, ඒ ක්ලේශය අයින් කරන්නේ. ඒකට අපි ඒක හේතුව අයින් කරා. එතකොට මෙතන සත්කාය දෘෂ්ටියක්, මමත්වයක්, ස්වකීයත්ව හැඟීමක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අවසරයි, එතන මේ චේතනාව නිසා සංස්කාර වෙනවනේ ස්වාමීන් වහන්සේ, ඒකයි මම එහෙම හිතුවේ. සංස්කාරයේ ඔතන මෙහිමයි. චේතනාව ඔතන අපි තියාගන්නේ දැන් නිරෝධයේ පැත්තට යනකොටත් චේතනාවක් ඇතුවනේ මේක අයින් කරන්න ඕන, මේක හේතු අයින් කරන්න ඕන කියලා සචේතනිකවනේ මේක යන්නේ. එහෙමයි. චේතනාත්මකව. නමුත් එතන කුසල චේතනාවනේ බලපාන්නේ. එහෙමයි. එතකොට ඒක එතන සංස්කාරයක්, අකුසල සංස්කාරයක් වෙන්නේ නැහැ ඒක ඇත්තටම. වෙන්නේ නැහැ. සායනහස හොඳින් වැටුණා. වහන්සේට ගොඩාක් කුසල්. තෙරුවන් සරණයි. සරණයි. ඔසවන්වන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මම එක ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ අහන්නේ. පළවෙනි එක බලමු. පළවෙනි ප්‍රශ්නේ තමයි සවන්වන්ස ඔය දැන් ඔය කතා කරපු එකටම තරමකට සම්බන්ධව දැන් මේ සම්මා දිට්ඨියටපත් වීමත්, ඒ කියන්නේ මේ දර්ශනය හරිහැටි පිහිටීමත්, ඒකම සක්කාය දිට්ඨිය තුනී වීමත් කියලා කාරණා දෙකක් සිද්ධ වෙනවා මේ කියලා කියනවා. දැන් ඔය සෝවාන් මාර්ගඵලයට පත් වෙනකොට. එතකොට දැන් අපිට පේන සමහර වෙලාවට අපිට කතා කරන්න පුළුවන් සම්මා දිට්ඨියේ පිහිටීම නිසා සක්කාය දිට්ඨිය දුරු වුණා කියන්නේ. එතකොට හේතුව උනේ මිත්‍යා දෘෂ්ටිය. ඒක මේ සම්මා දිට්ඨිය පිහිටුවාම ඒකේ ප්‍රතිඵලයක් විදිහට උණු සක්කාය දිට්ඨිය දුරු වුණා කියලා ගන්න. ඔව් ඒක තමයි හරි. අනිත් පැත්තට ඔය සමහර වෙලාවට කතා වෙනවා මේ සක්කාය දිට්ඨිය දුරු කරන එකට තමයි. දැන් බුදුහාමුදුරුවෝ ඔය එක වෙලාවකදී කියලා තියෙනවානේ මේ කුසල් දුරු කරන්න නෙවෙයි මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. ඔව්. අර දේවතාවෙක් අහන ප්‍රශ්නේකදී. ඔව්. එතකොට මේ දැන් මෙතන මේ හේතුව මොකද්ද ඵලය මොකද්ද කියන එක තමයි මෙතන අත්‍තරම මූලික වශයෙන් තියෙන ප්‍රශ්නය. සක්කාය දිට්ඨිය හේතුව වෙලා මේ අපිට මිත්‍යා දෘෂ්ටිය වැටලා තියෙනවාද? එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය නිසා සක්කාය දිට්ඨියක් ඇති වෙලා තියෙනවා. ඔව් මිත්‍යා දෘෂ්ටිය අවිද්‍යාව නිසා තමයි මේ සොකියත් භාවයක් නැත්නම් පුද්ගලත්වාරෝපණයක් දාන්නේ. අර දැන් අචේල කස්සපත් දාන්නේ සයන්කතං පරංකතං දෙකේදීම දාන්නේ ඔය සක්කාය දිට්ඨියනේ. පුද්ගලත්වයක් නේ මේකට ආරෝපණය කරන්නේ. ඒක ආරෝපණය කරන්න එපා. මා ඒවං කස්සප. එහෙම කරන්න එපා. මේක පටිච්ච සමුප්පන්න විදියට දකින්න. නිකන් ඔයාව දාන්නත් එපා මේකට, වෙන කෙනෙක් දාන්නත් එපා. දාලා නිකන් අනවශ්‍ය පටලැවිල්ලක් හදාගන්න නැතුව. ඒකනේ ඔය සක්කාය දිට්ඨියේ ස්වභාවය. සොකියත් හැඟීමනේ පුද්ගලත්වාරෝපණය කරනවානේ මේ ඕනම ගැටලුවකට අරයා කරා මෙයා කරා මං කරා. ඔයා වගේ කියන්න ඕන මෙයා වගේ කියන්න ඕන කොහොමම කියලා සම්මත ලෝක සම්මතයේ හැටියට නම් ඉතින් ඒක එහෙම එකක් විවහාර වෙනවා. සොකියත් භාවයේ විවහාර වෙනවා. ඒ කියන්නේ පුද්ගල වගකීම කියලා එකක් සාමාන්‍යයෙන් ගන්නවා. නමුත් අපි ගැඹුරින් ගියාම මේකට අදාළ හේතු ඇති කල්ලි ඵලය ඇතනේ. එතකොට අපි මේක හේතුඵල වශයෙන් නොදැකීම නිසානේ අපි අර පුද්ගලත්වාරෝපණය කරන්නේ. සක්කාය දිට්ඨියට වැටෙන්නේ. ඒක නිසා ප්‍රඥාව නොමැතිකම නිසා මේ සක්කාය දිට්ඨිය ඇති වෙනවයි කියන කාරණේ තමයි හරි. ඒක තමයි හේතුව ඇත්තටම. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය අචේල කස්සපටත් ඔය කාරණේ කියන්නේ මේක දාන්න එපා මේක ඉමස්මින් සති ඉදං හෝති කියන විදිහට දකින්න. අවිද්‍යාපච්චය සංඛාරය එතන පටන් ගන්න එහෙමනේ. අපි මේකේ අනවබෝධය නිසා තමයි අපි මේ සක්කාය දිට්ඨිය කියන සංස්කාරය කරන්නේ. ඒකනේ සංස්කාරය. ඒක සකස් කිරීමක් නේ අපේ. ඒක තමයි ඵලය වෙන්නේ සක්කාය දිට්ඨිය. ඔව්. ඒක එන්නේ කොහොමද කියලා ඇහුවොත් අර අවිද්‍යාපච්චය. අඥාන. මේක පටිච්ච සමුප්පන්න විදිහට නොදැකීම නිසා
අපි මේකට කෙලිම පුද්ගලත්වාරෝපණයක් කරනවා. සොකියත් හැඟීමක් දාගන්න. දාලා අපේ ප්‍රතිපදාවේ පරමාර්ථය වෙන්න ඕනේ මේ සම්මා දිට්ඨිය. මේ මූලික අවධානය අපිට තියෙන්න වෙනවා. ඔව් තියෙනවා. මම හිතන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන්ගෙන තියෙන්නේ සම්මා දිට්ඨියෙන් ඒක නිසා කියලානේ. දැන් ඊළඟට අපි ඔය සතිපට්ඨාන භාවනා ක්‍රමයේ වගේ එකට ගිහිල්ලා බැලුවත් ඉතින් සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් අර සතිමත් වෙලා විමසුම් නුවණ යෙදිලා තියෙන්නේ ඔය දෙක සති සම්පජඤ්ඤ නේ. ඒක අවදි වුණොත් නේ අර මේකේ ඇත්ත తত্ত্বය කෙනෙකුට වැටහෙන්නේ අවබෝධ වෙන්නේ. මේක මෙහිමයි මේකට හේතුව මෙහිමයි මේ හේතුවෙන් නේද මේක වෙන්නේ කියලා. ඒතකොට ඒ සති සම්පජඤ්ඤ කියන ගුණාංග දෙක ඇති කරන්නේ සම්මා දිට්ඨියට ඒක ලොකු දායකත්වයක් සපයනෝනේ. හරි දැක්ම ඇති වෙන්න අර සතියයි සෝදිසිමත් විමසුම් නුවණයි දෙක. ඉතින් සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ඒක නිසා කියලා මට හිතෙන්නේ. චත්තාරෝ සතිපට්ඨාන කියලා භාවනාව පටන් ගන්නෙ බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්නෙ ඒ හේතුව නිසා කියලා. අවිජ්ජායත් ඒ වාසේස විරාග නිරෝධෝ සම්මප්පඤ්ඤාය පස්සතෝ ඔය වගේ යෙදුම් නේද අපිට හමු වෙන්නේ. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒක එහෙම තමයි මම තාපනාගෙන මොකද සමහර අපේ ඔය සාකච්ඡාවලදී අපිට පේන සමහර වෙලාවට මේ සක්කාය දිට්ඨිය නැති කරගන්න එක තමයි අපේ මූලික පරමාර්ථය වෙන වගේ අතන්තර කතා වෙන නිසා තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඔව් ඒක එහෙම කියන එක එහෙම පොඩ්ඩක් ඉන්න. එහෙම කියන එකේ වැරද්දක් නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕනේ කියලා. නමුත් සක්කාය දිට්ඨිය කියන ඒ ධර්මතාවයේ ඇති උනේ කොහොමද කියලා බැලුවේ නැත්නම් අපිට සක්කාය දිට්ඨිය දුරු කරගන්න බැහැනේ. ඒකයි තියෙන්නේ. ඉතින් එතෙන්දී දැන් සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕනයි කියලා කරන අනුශාසනාවේදී කවුරු කරත් සක්කාය දිට්ඨි සමුදය වෙන විදිය. ඒක ඇති වෙන විදිය, හටගන්න විදිය පෙන්වන්න ඕන. එහෙම පෙන්නුවොත් සක්කාය දිට්ඨියෙන් මිදෙන්න පුළුවන්. එතකොට සක්කාය දිට්ඨිය විසින් ඇති කරන ප්‍රශ්න ගැටලු ටික අවසන් වෙනවා සක්කාය දිට්ඨිය දුරු වෙනකොට. ඒක නිසා මම හිතන්නේ ඔය සබ්බාස සූත්‍රයේදී එහෙමත් මේ ඔය කාරණේ ඉදිරියට අරන් තියෙන බුදුරජාණන් වහන්සේ. දසනා පහතබ්බා. ඔව්. දසනා පහතබ්බා කියලා. මුලට අරන් තියෙන ඔය කාරණේ. ඒකයි. මට අනිත් අහන්න ඕන තුන ප්‍රශ්න තමයි අපි මේ පහුගිය දවසක සාකච්ඡාවේදී මේ සාකච්ඡාවෙත් කරනවක්. දැන් අපි ඔය සතිපට්ඨාන සූත්‍රයේ අපි ගත්තොත් එහෙම ඔය මේ කායනුපස්සනාවේ තියෙන මේ පටිකූල මානසිකාරය වගේ දෙයක් ගත්තොත් එහෙම ඒ පටිකූල මානසිකාරයේදී අත්තිමස්මින් කායේ ඒකේසා ලෝමානකාන දන්තා කියලා ওই විදිහට ඒව ගැන මානසිකාරේ පවත්වනවා. එතකොට මේ කේසා ලෝමා නකා දන්තා කියන මේ ඔක්කොම දේවල් ඇත්තටම රූප ධර්ම නේද? ඔව්. ඔක්කොම රූප ධර්ම. එතකොට ඊට පස්සේ ඔය මේ භාවනාවේම අන්තිමට කියවෙනවා මේ සමුදය ධම්මානුපස්සී කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී කායස්මින් විහෙරති. ඔව්. කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී කායස්මින් විහෙරති. එතකොට උත්තම ඔය සමුදය වය කියන ධර්මතාවය අපිට බලන්න වෙන්නේ මේ රූප ධර්මයකද කෙස් ලොම් කියන රූප ධර්මයන්ගේ සමුදයද එහෙම නැත්නම් ඔය කෙස් ලොම් කියලා අපේ මනසේ ඇති වෙන නාම ධර්මයන්ගේ සමුදේවයද? මම හිතන්නේ අර අනුකූල පටිකූල ස්වභාවයේ සමුදේවය. දැන් මෙතන කියන්නේ අසුචිනෝ පච්චවෙක්කති කියලානේ. ඒ කමඨහනේ කියන්නේ උද්දම්පාදතල අදෝකේශමත්තක තචපරියන්තම් පුරන් නානප්පකාරස්ස
අසුචිනෝ පච්ච වෙක්කති කියලානේ. කියන්නේ සුචි අසුචි දෙක, සුභ අසුභ දෙක, අනුකූල පටිකූල දෙකේ සමුදේ වය තමයි දකින්න ඕන. කොහොමද මේ සුචියක් ඇති වුනේ? කොහොමද අසුචියක් ඇති වුනේ? කොහොමද සුභයක්? කොහොමද අසුභයක්? කොහොමද අනුකූලයක් වුනේ? කොහොමද පටිකූලයක් වුනේ? ඒකනේ ඇත්තටම ඒකනේ ගැටලුව. නැත්තම් කෙස් ගැටලුවක් නැහැනේ, ලොම් ගැටලුවක් නැහැනේ. ඒවා ඉතින් ධර්මතානේ. කෙස් ලොම් නියදත්ත ආදී දේවල් ධර්මතානේ. නමුත් ඒවා සම්බන්ධයෙන් මේ අනුකූල වුනේ කොහොමද? පටිකූල වුනේ කොහොමද? සුචි වුනේ කොහොමද? අසුචි වුනේ කොහොමද? සුභ වුනේ කොහොමද? අසුභ වුනේ කොහොමද? අන්න ඒකේ සමුදේ වය නෙමෙයි දකින්න කියන්නේ. එතකොට මේ කෙස් වල සමුදයකුත් නෙවෙයි, එහෙම නැත්නම් මේ වගේ අදහසක් Tamante ඇති උනේ කොමක් නිසාද කියන එකයි අපි දකින්න ඕන. එතකොට ගැටලුව වෙන්නේ ඇත්තටම කෙස්ලොම් නෙවෙයිනේ. නේ? ගැටලුව වෙන්නේ කෙස්ලොම් නෙවෙයි. ගැටලුව වෙන්නේ අර කාරණේ. ඒ කියන්නේ අර කෙස්ලොම් නියදත්ත ආදී රූප ධර්ම සමස්තයක් ගැටියට ගත්තම රූප ධර්ම පිළිබඳ ඇතිවන්නා වූ අර ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් දෙක. ඒකත් එක්කනේ ප්‍රශ්නේ පටන් ගන්න. එතකොට ඒ සුචි අසුචි කියලා කියන දැකීම තමයි අපේ ඔව් ඒක කොහොමද ඇති වුනේ? සුචිය ඇති වුණු නිසානේ සුචියත් එක්ක ප්‍රශ්නයක් එන්නේ. සුචිය අසුචිය අපි කල්පනා කරා මේ පංච උපාදානස්කන්ධයේ උදේවය බලන්න කියන්නේ හැම තැනකම තියෙන්නේ. එතකොට මෙතන මේ පංච උපාදානස්කන්ධය කියන එක අපි තෝරා ගන්න ඕනේ. අපිට ඒක ඒ විදිහට කල්පනා වෙන්නේ නැහැ ඒ වෙලාවේ. ඒ සමුදය වය කියන එක අපි හැමතැනම එක විදිහට නෙමෙයි ගන්න ඕන. ඊට අදාළ කමටහනේ මොකද්ද මෙතන සමුදය මොකද්ද වය බලන්න කියන්නේ? සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියලා ඒකම කියනවනේ අත්ති ධම්මාතිවා පනස්ස කියලා. එතකොට ඊතන ධර්මතාවය කියන්නේ ඔය සුචි අසුචි දෙකනේ. සුභ අසුභනේ. අනුකූල පටිකූලනේ. මේ ධර්මතාව කියන්නේ ඒක මනෝ නාම ධර්ම ටිකක්නේ. නාම ධර්ම. ඔව්. එතකොට දැන් අපිට ඔය උත්තරෙත් එක්ක අපිට ගත්තාම මේ සතිපට්ඨාන සූත්‍රයේ පුරාම කියවෙන ඔය සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියන ඔය තැනේදී ඔය ප්‍රකාශනයේ හැම විටම තියෙන්නේ නාම ධර්මයක් නේද? නෑ සමහර විට රූප ධර්මයක් වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒක අවස්ථානුකූලව ගන්න ඕන හැබැයි. කමඨහනේ ඇතුළේදී තේරුම් ගන්න. ඒක රූප ධර්මයක් වෙන අවස්ථාවක් ඈ ඒ සමුදය වය කියන එක රූප ධර්මතාවයක් වෙනම් දැන් ආස්වාස ප්‍රස්වාස දැන් ධාතු උදාහරණයක් ඇටියට දැන් ධාතු මනසිකාරයට යන්නකෝ. ධාතු මනසිකාරයේ ඔය පඨවි ගතිය, ආපෝ ගතිය, වායෝ ගතිය, තේජෝ ගතිය. ගතිනේ. ගති හතරක් නේ කියන්නේ භෞතිකේ. එතකොට දැන් එතෙන්දී පඨවි ස්වභාවය සමුදේ වෙලා වය වෙලා යනවා. පඨවි ඝන ගතිය, තද ගතිය, රළු ගතිය, ගොරෝසු ගතිය, තද ගතිය ඕකටනේ පඨවි කියන්නේ. එතකොට එතෙන්දී ඒ පඨවි හෝ ආපෝ වායෝ තේජෝ ඒ ස්වභාවයේ සමුදේ වයත් අපි දකින්න ඕන. මොකද හේතුව ඒ ස්වභාවයට තමයි අපි මේ ඇටච් වෙන්නේ. ඒ කියන්නේ සම්බන්ධ වෙන්නේ අපි පඨවි නිත්‍ය වශයෙන් තියාගන්න තද ගතිය, ඒ ශක්තිමත් ගතිය ඒක අපි දැකලා අත්විඳලා ඒක පවත්තන්න අපි යම්කිසි ප්‍රයත්නයක් දරන ඒක පිළිබඳ නිත්‍ය සංඥාවක් ඇති වෙනවා. එතකොට අර පඨවි ස්වභාවයේ වයත් දකින්න ඕන. මේක සමුදේ වුණා වගේම වය වෙනවා. ආපෝ ස්වභාවය ආපහු සමහරට වය වුණා වගේම සමුදේ වෙනවා. එතකොට එතෙන්දී රූප ධර්මයේ සමුදේ වයත් දකින්න ඕන. ඒ වගේ අවස්ථාවක් තියෙන කමඨහනේදී ඊළඟට ඒ රූප ධර්මයේ අසුරයෙන් පැන නගින නාම ධර්මයේ මම හිතුවේ ඔය පටිඝාපෝ තේජෝ කියලා කියනකොට ඒව රූප ධර්ම උනත් ඒ රූප ධර්ම අසුරෙන් ඇති වෙන පඨවි කියන නාම ධර්මය අතරම
පටවි මඤ්ඤණාවක් විදිහටනේ ඔය තවත් සූත්‍රවල පටවි ආපෝ තේජෝ වායෝ කියන මඤ්ඤණාවන් විදිහටනේ විස්තර වෙන්නේ. ඔව් මෙහිමයි. ඒ දැන් ඔය කියන්නේ මූලපරියායනේ. මූලපරියාය සූත්‍රයේදී ගත්තොත් එහෙම පටවි මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවි මේති මඤ්ඤති. පටවි එහෙමනේ කියාගෙන යන්නේ. එතකොට පටවි ස්වභාවයක් නැහැ කියන්නේ නෑ එතන. පටවියේ ස්වභාවයක්. අතර මහා ධාතු වලින් පටවි කියන්නේ ස්වභාවය. නමුත් මඤ්ඤති කියන්නේ එතන මේ පටවි නිට්ටයයි කියලා ආත්මයි කියලා සුඛයි කියලා ඔය තද ගතිය මට ඕන හැටියට මං කැමති විදිහට පවත්වන්න පුළුවන් කියලා. එහෙම හිතන එක නෙමෙයි එතන මඤ්ඤණාව. එහෙම නැතෝ පටවි කියන එකක් තියෙනවායි කියලා හිතා ගැනීම මඤ්ඤණාවක් නෙවෙයිනේ. පටවි කියන ස්වභාවයක් තියෙනවා. ඒක තද ගතියක් තියෙනවනේ ඕන කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නේ. මේ කළු ගලක් අල්ලලා බැලුවොත් අපේ දතක් නියපොත්තක් අල්ලලා බැලුවොත් ඒකේ පටවි ගතිය කාටවත් ප්‍රත්‍යක්ෂයිනේ. ඒක රූප ධර්මයට උරුම ලක්ෂණයක්නේ. එහෙම නැත්නම් අපි මේ ගයක් හදද්දි කළු ගල් ගන්නෙ නෑනේ. ඒක හිතින් හදාගත් එකක් නා. ඒක මේ කළු ගලට උරුම ස්වභාවයක් නේ තද ගතිය. නැත්නම් අපි කොන්ක්‍රීට් කියලා ඒව හදන්නේ නෑනේ. මේ කොන්ක්‍රීට් උනාම ඒ තද ගතිය තියෙනවා. යකඩේ තද ගතිය තියෙනවා. අපි යකඩයක් ගන්නෙ යකඩයක් අවශ්‍ය තැනට ඒ නිසානේ. නමුත් ඒ තද ගතිය, ඒ ස්වභාවය පිළිබඳව අපි ඇති කරගන්න අර වැරදි දෘෂ්ටියනේ මඤ්ඤණාව කියන්නේ. ඒක නිට්ටය සුඛය ආත්මය කියලා හිතාගත්තොත් ඒකනේ මඤ්ඤණාව වෙන්නේ මෙතන. ඒකයි. එතකොට දැන් ඔය ධාතු මනසිකාරයේදී සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී කියුවම කොයි විදියටද අපි එතන මනසිකාරේ පවත්වනවා? ඔව් එකක් තමයි ඒ ධර්මතාවයේ පටවියාපෝ වායෝ තේජෝ යන ඒ ධර්මතාවයේ සමුදේවයත් අපි දකින්න ඕන. ඊළඟට ඒක ඇසුරෙන් අපි මඤ්ඤණාව ඇති වෙන විදිය. ඒ කියන්නේ අර මනෝ සංකාරය නැත්නම් මඤ්ඤණාව අකුසල සංඥාව අකුසල චේතනාව ඇති වෙන විදියක් දකින්න ඕන. ඒකයි තියෙන්නේ. මේ දෙකම දැකීම අවශ්‍යයි. සමහර තැනකදී කොතනත් මං හිතන්නේ දෙකම දැකීම අවශ්‍යයි. නමුත් අර සමහර තැනකදී අර රූපයට බර වෙලා ගියොත් රූපය ඇසුරෙන් පැන නගින නාමය අපිට මගේ හැරෙනවා. එහෙම නැතුව දැන් ඔය අපි පටිඝූල මනසිකාරයේදී අර කෙස්ලොම් නියදත් වලට බරව කියාගෙන ගියොත් මේක අර ඒකේ බුදුහාමුදුර අවධාරණය කරපු අර සුචි අසුචි සුභාසුභ අනුකූල පටිඝූල කියන මේ නාම ධර්මතාවය අපිට මගේ හැරෙනවා. හැබැයි ඒක විසින් තමයි අපිට ඇත්තටම මේ ප්‍රශ්නේ ඇති කරන්නේ. ඒක තමයි අපිට තියෙන මූලික ප්‍රශ්නය. නැත්තම් කෙස්ලොම් දත් නෙවෙයිනේ. ඔව්. ඒක නිසා අර හරියට මේක දෙකම මේ තුලනය කළ සම විදිහට මේක අවබෝධ කරගන්නත් ඕන. සමහර තැනකදී අපිට ඇත්තටම නාම ධර්මයේ තමයි හොඳට පිරිසිඳ දැනගන්න ඕන. රූප ධර්මයේ තරම් වැදගත්කමක් නැහැ. ඒකයි. එනමුත් ඉතින් රූප ධර්මයේ යම්කිසි ගුණයක් ගතියක් ලක්ෂණයක් නිසානේ දැන් අර අපි හිතමු කේසාවලට සුචිය සුභය අනුකූලයේ එන්නේ කේසාවල කිසියම් ලක්ෂණයක් යම් කාලයක පවතින නිසානේ. ඒකේ ගතියක් මොකක් හරි තියෙනවනේ. එතකොට එතනදී කේසා වැදගත් වෙනවනේ. ලෝමා නකා දන්ත ආදී භෞතිකය වැදගත් වෙනවනේ. භෞතිකයේ කිසියම් ආකර්ෂණීය හෝ වින්දනීය ලක්ෂණයක් නොතිබ්බනම් අර සුචිය සුභය අනුකූලයේ එන්නේ නැහනේ. එතකොට ඒක ඇතුළෙම අර ඒ ලක්ෂණය වියකිලා ගියාම අසුචිය අසුභේ පටිකූලය එනවා කියලා මේකේ හේතුඵල සම්බන්ධතාවය දකින්න අර භෞතික වස්තුවේ හේතුවත් අපි දකින්න ඕනනේ. නේ? එතකොට සාමාන්‍යයෙන් දැන් අපි කල්පනා කරොත් මේ කෙස් කියන ඒවා දත් කියන ඒවා මේ සුද්ධාෂ්ටක වලින් හැදිලා තියෙනවා. ඒවා එහෙම කියොත් එතකොට ඒක වැරදි මානසිකාරයක් නේ. ඒක ඉතින් සෝබාදහමට අපි බාර දීලා නිකන් ඉදමුනේ. අපි ඕක සෝබාදහම නිර්මාණයක් හැටියට ධර්මතාවයක් හැටියට අපි තේරුම් ගමු. ඒක තේරුම් ගන්නත් ඕනනේ ඇත්තටම. සුද්ධාෂ්ටක වශයෙන් කිව්වත් පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා ඔය ආභිධම්මික ක්‍රමයට කිව්වත් ඒත් අපි දකින්නේ සෝබාදහමේ ස්වභාවයනේ අපි දකින්නේ. ඒතර ඒ ස්වභාවයටම අපි ඒක බාර දීලා ඉඳිමු. හැබැයි ස්වභාවයත් විඳිනකොට අපි හදාගන්න අර මනෝ සංකාරයේ මඤ්ඤණාව
අර සුචි අසුචි සුභ අසුභ අනුකූල ප්‍රතිකූල ඒකනේ ප්‍රධාන ගැටලුවට එන්නේ. ඒකනේ හුඟක්ම අපි දකින්න ඕන. මොකක්ද පැහැදිලිුණා මේ වාසරිතේ වංශරණයි. හොඳයි වෙනත් අපිට කතා බහ කළ යුතු දේ නැමැතිනම් අපිට ධර්ම සාකච්ඡාව සංකරන්නත් පුළුවන්. අපි එතකොට මූලික අවධානය ගත්ත අවිජ්ජා සූත්‍රයට අවිජ්ජා සූත්‍රය පදනම් කරගෙනයි දැන් යන්නේ. එතකොට අවිජ්ජා කියන එකේ මූලිකම පැහැදිලි කිරීම වන්නේ චතුසත්‍ය පිළිබඳ නොදැනීම දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන පදනමෙන් අපි ඉදිරියට යන්නේ. ඇත්තට මේක අර ගොඩාක් දේශනාවල තියෙන විස්තර කතන නිදර්ශන උපමා රූපක විස්තර කර ගැනීමකට වඩා අපි උත්සාහ කරන්නේ අප තුලින් කාය සම්පස්සයෙන් මනෝ සම්පස්සයෙන් සිද්ධ වෙන මේ දුක්ඛ ස්වභාවය පිරිසිඳ දැනගන්නට තමයි අපි උත්සාහ කරන්නේ. ඒක පටිච්ච සමුප්පන්න විදිහට සත්කාය දෘෂ්ටියට දාන්නේ නැතුව මමත්වාරෝපණය හෝ පරත්වාරෝපණය කරන්නේ නැතුව පටිච්ච සමුප්පන්න විදිහට දැක්කොත් තමයි ඇත්තටම දුක්ඛ නිරෝධයක් ගැන අපිට කතා කරන්න පුළුවන්කමයි එන්නේ. නැත්තම් ඔය සොකීයත්වාරෝපණය මමත්වාරෝපණය සහ පරත්වාරෝපණය කරපු ගමන්ම තවත් අතිරේක ගැටලුවක් පැන නගින ආකාරයේ බුදුරජාණන් වහන්සේ මේ අචීල කස්සප සූත්‍රයේදීම දේශනා කරනවා. එක පාඩයක් මම හිතන්නේ මම ඒක ඉදිරිපත් කරේ නෑ. සෝකරෝති සෝපටිසංවේදේතිකෝ කස්සප ආදිතෝ සතෝ සයංකතං දුක්ඛන්ති ඉති වදං සස්සතං ඒතං පරේති. ඒ කියන්නේ Tamanට දාගත්තම මේක. ඒක ඔය ක්‍රමයෙන් යනවා සත්කාය දෘෂ්ටියට. ඊළඟට අනිත් පැත්තට කියනවා අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදේතිකෝ කස්සප වේදනාබි තුන්නස්ස සතෝ පරංකතං දුක්ඛන්ති ඉති වදං උච්ඡේදං ඒතං පරේති කියලා මේකට උත්තරේ හොයාගන්න බැරි අන්ත දෙකකට යනවා සස්සත සහ උච්ඡේද දෙකට. මේක එක්ක මේකෙන් ගැලවීමක් ඇත්තෙම නැහැ කියන තැනට යනවා. එහෙම නැත්නම් ඕක ඔතනින් මේ ජීවිතෙන් ඉවරයි මරුණම ඔක්කොම ඉවරයි කියන ඒ දෘෂ්ටියට වගේ ඔය අන්ත දෙකට ගිහිල්ලා මේ දුක පිළිබඳ මේ දුක්ඛ ස්වභාවය පිළිබඳ විවෘත මනසකින් බලන්න. එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න විදියට බලන්න යොමු වෙන්නේ නැති තත්වයකට පුද්ගලයාපත් වෙනවා. ඒකයි මා ඒවන් කිව්වේ. ඒ වගේ ආන්තික විදියට මේක දිහා බලන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා අපිට මේක තමා තුළින් පටිච්ච සමුප්පන්න විදිහට දකින්න තමයි මේ මෙහිදී අපිට මඟ පෙන්වන්නේ. ඉතින් අපි මේ විදිහට උත්සාහ කරමු. මේ ධර්ම සාකච්ඡාවේ මේ පඤ්ඤා භාවනාවේ අරමුණත් ඒකයි. මේවා මේ විදිහට දකින්න හුරු පුරුදු වීම තමයි පඤ්ඤා භාවනා කියන්නේ. ප්‍රඥාව අපි වඩන. බුදුරජාන් වහන්සේ අපිට දේශනා කළා තියෙන විදිහට මේවා දිහා බලන්න. යතානුසිට්ඨං තථා පටිපජ්ජමාන. නාසය අනුශාසනා කරලා තියෙන පිළිවෙලට මේවා දිහා බලන්න අපි හුරු පුරුදු වෙයි. ඒක තමයි මේ ප්‍රඥා භාවනාවේ අපේ ධම්ම සභාවේ ධර්ම සාකච්ඡාවේ පරමාර්ථය. හොඳයි එහෙනම් අපි අදට ඔය සාකච්ඡාව උපමානකින් නතර කරනවා. අපි සමුදය නිරෝධ මාර්ග කියන සත්‍යවලටත් ඔය ඔස්සේ ඉදිරියට සාකච්ඡාව කරගෙන යමු. එහෙනම් අදට අපේ සදාම් හමුව නිමා කරනවා. ඉතින් වෙනද වගේම අන්තර්ජාලය ඔස්සේ මේ සදාම් හමුවට එකතු වුණා අපේ කල්යාණ මිත්‍ර පිරිස. මේ උතුම් කාර්යය සංවිධානය කිරීමෙන් පවත්වාගෙන යෑමෙන් තව බොහෝ දෙනෙකුට මේ කාර්යයට සම්බන්ධ වීමට අවස්ථාව සැලසීමෙන් ආදී නොඑක ආකාරයේ මේ යහපත් කාර්යයට දායක වෙන උදව් වෙන උපකාරී වෙන සහභාගී වෙන දුරින් ළඟින් ඉඳගෙන මේ ධම් සභාවට එකතු වෙන සියලුම දෙනාට මේ අප කරන්නා වූ සාකච්ඡා සම්මන්ත්‍රණ විවරණ විස්තර උතුම් ධර්මාවබෝධයේ පිණිසම වේවා. ප්‍රඥා පාරමිතාවක් වේවා. ප්‍රඥා භාවනාව වැඩේවා. පරිඥා තත්වයටපත් වේවා කියන උතුම්
අදිෂ්ඨානෙන් අදත් අපි සදාම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා. Sama